ආයිබන් දුවේ පුතේ අපි අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය අදරුවනේ 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයත් එක්ක අපි අද ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. ඉතින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා දුවලා පුතාලාත් එක්ක විශේෂයෙන්ම අපි දන්නවා දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යාවත් කාලිනව අදරුවනේ. ඒ යාවත් කාලිනවන පස්සේ විෂය නිර්දේශය 2013 තමයි දරුවනේ මේ විෂය උසස් පෙළට අපේ රටේ උසස් පෙළට හඳුන්වා දුන්නේ තාක්ෂණවේදී විෂය ධාරාව. ඉතින් දුවේ පුතේ ඔබ දැනටමත් දන්නවා තාක්ෂණවේදී විෂය ධාරාවේ ප්‍රධානතම විෂයක් තමයි ජෛව පද්ධති තාක්ෂණවේදී කියන්නේ. ඉතින් මෙන්න මේ ජෛව පද්ධති තාක්ෂණවේදී කියන විෂය දරුවනේ ඔබ දන්නවා මේ විෂය අන්තර්ගතයේ දරුවනේ විශේෂයෙන්ම දරුවනේ ව්‍යවහාරික ජීව විද්‍යාව, ඒ වගේම පරිසර විද්‍යාව සහ කෘෂි විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත් ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් තමයි දරුවනේ මේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාව විෂය කියන්නේ. ඉතින් ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත් කාගේද දරුවනේ විශේෂයෙන්ම ව්‍යවහාරික ජීව විද්‍යාව, පරිසර විද්‍යාව සහ කෘෂි විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත් ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් විදිහටයි අපි ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය හඳුන්වන්නේ දරුවනේ. ඉතින් මේ විෂය දරුවනේ 2013 හඳුන්වා දුන්න විෂය නැවත යාවත් කාලින දරුවනේ 2017 දී. ඉතින් ඊට පස්සේ 2017 උසස් පෙළට ආපු දරුවෝ අවුරුදු දෙකක් මේ විෂය හදාarලා දරුවනේ 2019 තමයි මුලින්ම මේ වෙනස් වෙච්ච අලුත් විෂය නිර්දේශයට අනුව ඒගොල්ලෝ විභාගයකට මුලින්ම මුහුණ දුන්නේ. ඉතින් දරුවනේ දැන් අලුත් සිලබස් එකෙන් මුලින්ම විභාගයේ තිබුණ දරුවනේ 2013 මේ විෂය හඳුන්වා දුන්නාට පස්සේ දරුවෝ අවුරුදු දෙකක් කියන 2015 පළවෙනි වතාවට විභාගෙ තිබ්බා. ඊට පස්සේ 16 17 18 ඒ විදිහටම ඒ ආරම්භක විෂය නිර්දේශයට අනුකූලව විභාගේ පැවැත්වුණා දරුවනේ. 2017 විෂය යාවත් කාල වුණාට පස්සේ 2017 උසස් පෙළට ආපු දරුවෝ හැදෑරුවේ මේ යාවත් කාලන විෂය යාවත් කාලන විෂය නිර්දේශය වෙනස් වුණාට පස්සේ දරුවනේ පාඩම් 19කට අඩු වුණා, අලුතෙන් කොටස් එකතු වුණා, සමහර කොටස් ඉවත් වුණා. ඉතින් 12 වෙනි ශ්‍රේණියට පාඩම් 11කුත් 13 වෙනි ශ්‍රේණියට පාඩම් 8කුත් විදිහට දරුවනේ සම්පූර්ණ පාඩම් 19ක් ජෛව පද්ධති තාක්ෂණයේ විෂය තුල 12 වෙනි ශ්‍රේණියට කාලච්ඡේද 300ක් සහ 13 වෙනි ශ්‍රේණියට කාලච්ඡේද 300ක් වශයෙන් සම්පූර්ණ කාලච්ඡේද 600ක විෂයක් විදිහට පුතේ හඳුන්වන්න පුළුවන්. ඉතින් 2012 පුතාලා බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඉන්නේ මේ විෂය නිර්දේශය වෙනස් වුණාට පස්සේ 2019 තමයි මුලින්ම විභාගයක් පැවැත්වුවේ වෙනස් වෙච්ච විෂය නිර්දේශයට අනුව. ඉතින් නව නිර්දේශයට අනුව නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා කොටස් දෙකකට ප්‍රශ්න පත්‍රය තිබ්බ දරුවනේ. ඉතින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන 2019 වර්ෂයේ විෂය නිර්දේශයේ යාවත් කාලනට පස්සේ නව නිර්දේශයට අනුව සකස් වුණු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එක multiple choice question පේපර් එක අපි අද දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. සම්පූර්ණ විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් අපි බලමු දුවේ පුතේ ප්‍රශ්න පත්‍රයේ. රයිට් මෙන්න ප්‍රශ්න පත්‍රයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2019 අගෝස්තු 9 නිර්දේශයේ right general certification of education advanced level examination August 2019 new syllabus ජෛව පද්ධති තාක්ෂණවේදී 1 කාලේ පැය 2යි පුතේ biosystem technology 2 hour right. ඉතින් පුතේ ඉස්සෙල්ලාම අපි විභාග ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම පුතේ මුලින්ම තියෙන මේ උපදිස් ටික ඊටාම හොඳින් නිවැරදිව කියවලා අවබෝධ කරගන්න ඕනේ පුතේ. ඉතින් ඒක ඔබ දන්නවා විභාග ප්‍රශ්න පත්‍රයක අපි අනිවාර්යයෙන්ම සැලකිය යුතු කරුණක් දරුවනේ මේ උපදෙස් ටික අනිවාර්යයෙන්ම අපි හරියට කියවන්න ඕනේ පුතේ. අනුව තමයි මේ පිළිතුරු සැපීම සහ සපේන විදිහ කොහොමද උත්තර ලකුණු කරන්න කියන එක සම්බන්ධයෙන් දැනගන්න අපි ගත්ත ගමන් පුතේ මේ උපදෙස් ටික අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ පුතේ. ඒක අනිවාර්යයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ඒ දරුවන්ට දීලා තියෙන උපදෙස් ටික කියවලා තමයි පුතේ ප්‍රශ්න පත්‍රය කියවන්න පටන් ගන්නෙ. ඉතින් මුලින්ම අපි ඒ ටික කියවලයි පුතේ අනිත් ප්‍රශ්න වලට යන්නේ. රයිට් අපි බලමු පුතේ. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ පුතේ. බහුවර්ණ ප්‍රශ්න ඔයගොල්ලෝ දන්නවා. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා පුතේ ප්‍රශ්න පත්‍රයේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ විභාග ඔයගොල්ලෝ දන්නවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 50ක් අන්තර්ගතයි දරුවනේ. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ඉතින් දුවේ පුතේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්න 50ටම පිළිතුරු සපයන්න ඕනේ පුතේ. ඒකෙදි ඔබට 1 සිට 50 එක් එක් ප්‍රශ්නයට පුතේ 1 2 3 4 5 යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඊ타මාත්ම ගැළපෙන හෝ පිළිතුර තෝරගෙන පුතේ බලන්න. නිවැරදි හෝ ඊ타මාත්ම ගැළපෙන පිළිතුරයි තෝරගන්න ඕනේ අපි. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. වර්ණ එක ප්‍රශ්නයකට වර්ණ 5ක් තියෙනවා පුතේ. 1 2 3 4 5 කියන පිළිතුරු
5ක් තියෙනවා පුතේ. එකකින් නිවැරදි හෝ ඉතාමත්ම ගැළපෙන පිළිතුර දරුවනි. ඉතාමත්ම ගැළපෙන පිළිතුර තෝරාගෙන ඒ උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතරයක් යොදා දක්වන්න කියනවා. උත්තර පත්‍රයේ පිටුපස තියෙන උපදෙස් පරිදි පුතේ උත්තර පත්‍රයේ තියෙනවා රයිට් උපදෙස් පරිදි කතරයක් යොදා දක්වන්න කියනවා. ගණක යන්ත්‍ර භාවිතයේදීද දිනු නොලැබේ කියලා දෙනවා. පස්සේ පුතේ 2020 පේපර් එකට ගණක යන්ත්‍ර භාවිතා කරන්න අවස්ථාව දුන්නා පුතේ. ඊට පස්සේ 2021කටත් අරන් යනවා ළමයි. අරන් යන්න පුළුවන් වුණා. එතකොට මේ අපි කියනවා මේ non programmable calculators ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් නොකරන ලද කැල්කියුලේටර්ස් භාවිත කරන්න පුළුවන් පුතේ අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදී, ජෛවපත් තාක්ෂණවේදී සහ තව විෂයක් උසස් පෙළ ගණකාධිකරණ accounting වලට වගේ මට මම හිතන්නේ අරන් යන්න පුළුවන් කැල්කියුලේටර්ස් යන ගෙනියන්න පුළුවන් කියලා තීරණය කරා 2020 විභාගෙට. හරි අපි ඉදිරියට යමු. 2019 දී ගණක යන්ත්‍ර භාවිතය දුන්නේ හැදරුවනේ. හරි. අපි කෙලින්ම පළවෙනි ප්‍රශ්නේ යනවා දන්නවද බලන්න. ප්‍රශ්න අංක 1ට යනවා දී පුතේ අපි 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ පැවැත්වෙන විභාගයේ දරුවනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයත් එක්කයි අපි ඔබ සමග සම්බන්ධ වෙලා ඉන්නේ. මල්ටිපල් චොයිස් ක්වෙස්චන් පේපර් එකේ MCQ පේපර් එකේ පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර අංක 1 පළවෙනි ප්‍රශ්න පත්‍රය එතකොට කෙටි ප්‍රශ්න පත්‍රය කියලා දරුවෝ කියනවා. අපි බලමු කොහොමද දරුවනේ අපි විශේෂයෙන්ම පුතේ ඔබ බහුවර්ණ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න නම් ඔබ හැකිතාක් බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා තියෙන්න ඕනේ. පසුගිය විභාගවල පවත්වපු බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වසර 5ක 6කවත් ප්‍රශ්න පත්‍ර වලට දරුවනේ අපි දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පවත්වලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර 2015 ඉඳන් ගත්තාම දරුවනේ ප්‍රශ්න පත්‍ර 6ක් 7ක් විතර වගේ දරුවනේ පවත්වලා තියෙනවා. එතකොට ඔබ මේ ප්‍රශ්න විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට සූදානම් අවසානයේ දුවේ පුතේ ඔබ විභාගයකටයි සූදානම් වෙන්නේ. රයිට් ඔබ මේ විෂය නිර්දේශය ආවරණය කරගෙන සම්පූර්ණයෙන් ආවරණය කරගෙන ඔබ විභාගයකටයි සූදානම් වෙන්නේ. ඔබ පුතේ විභාගයකට සූදානම් වෙනකොට අනිවාර්යයෙන්ම විභාගෙදී අහන්නේ ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න පත්‍ර ව්‍යුහයක් තියෙනවා දරුවනේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපි අද සාකච්ඡා කරන්න දරුවෝ 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයත් එක්කයි ඔබ මේක තුලා ඉන්නේ. අපි දොළ පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පුතේ. ඉතින් කොහොමද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් කාලයට වෙලාවට අනුව හරියටම කරගන්නේ? අපි නිවැරදි වඩාත්ම ගැළපෙන උත්තරේ නිවැරදි උත්තරේ කොහොමද තෝරගන්නේ කියන එක කියවන විදිය හැම එකක්ම අපිට අද බලා ගන්න පුළුවන් දුවේ පුතේ ඔබට. ඉතින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්න පත්‍රයක් පුතේ. ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 35ක් 36ක් ගන්න පුළුවන් කියන්නේ පුතේ ඔබට ලේසියෙන්ම ඒ සාමාර්ථකන විෂයට යන්න පුළුවන්. බහුවර්ණ 35කට එහා ඔබට ලබා ගන්න පුළුවන් නම් ඉතාම වටිනවා දරුවනේ. ඒ සාමාර්ථකයට යන්න තියෙන ඉඩකඩ වඩාත්ම වැඩි. ඔබ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 35ක් 36ක ප්‍රමාණයක් ගන්නවා කියන්නේ. රයිට් 40 ආසන්නයටවත් එන්න පුළුවන් දරුවනේ හරියට කරන්න ඕනේ. ඉතින් ඒකට ඔබ මුළු විෂය නිර්දේශයම ආවරණය කරගෙන ඉන්න ඕනේ දරුවනේ. 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 11ක් සහ 13 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 8ක් තියෙනවා දරුවනේ. පාඩම් 19ක් සම්පූර්ණ විෂය තුල. ඉතින් ඔබ මේ ආවරණය කරගත්තට පස්සේ දරුවනේ අතරතුර ඔබ මේ කරන සියලුම ඒකක සඳහා පාඩම් ඒක වලට අදාළ බහුවර්ණ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සපයලා තියෙන්න ඕනේ දරුවනේ. ඉතින් ඔබ සූදානම් වෙන විභාගයකට නම් ඒ විභාගයකට පෙර සූදානම් විදියට ඔබ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ කෙටි ප්‍රශ්න පත්‍රය නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පත්‍ර අංක 1 පළවෙනි දාසේ ඔබට හම්බෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පුතේ. විෂය ලියන උසස් පෙළට විභාගයට වාඩි වෙන පළවෙනි දාසේ ඔබට හම්බෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඊළඟ දවස් තමයි ඔබට රචනා ප්‍රශ්න පත්‍රය හම්බෙන්නේ පුතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2019 වර්ෂයට අදාළව රචනා ප්‍රශ්න පත්‍රයක් දුවලා පුතාලත් එක්ක සාකච්ඡා කරන. රචනා ප්‍රශ්න පත්‍රයේ විභාග ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 4ක් තමයි ඔබ තෝරගෙන ලියන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක සම්පූර්ණ 2019 වර්ෂයට අදාළ විභාග රචනා ප්‍රශ්න 4 සහ රචනා ප්‍රශ්න 6 දුවලා පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ කොච්චර පාඩම් කරලා තිබුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පාඩම් කරන්න ඕනේ අනිවාර්යෙන් පුතේ. පාඩම් කරලා අවබෝධය තියෙන්න ඕනේ ඔබට. ඔබ හැකි පමණ විභාගයේ සඳහා නම් සූදානම් වෙන්නේ ඔබ පුළුවන් තරම් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න ඕනේ. ආදර්ශ ප්‍රශ්න පත්‍ර තියෙනවා, අනුමාන ප්‍රශ්න පත්‍ර තියෙනවා, පෙරහුරු ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඊළඟ පාසල් වල පළාත් ප්‍රශ්න පත්‍ර තියෙනවා දරුවනේ. උතුරු මැද පළාත, මධ්‍යම පළාත, වයම් පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගම් පළාත, ඌව පළාත අදාළ ලංකාවේ සියලුම පළාත් වලට අදාළව මේ විෂය තාක්ෂණවේදී විෂය ඉගැන්වෙනවා. ඉතින් මේ පළාත් ප්‍රශ්න පත්‍ර ඉතාම හොඳ තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර තියෙනවා. පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. මේ සියලුම දේවල් පුතේ ඔබ එකතු කරගන්න ඕනේ. ඉතින් අපි උගන්වනවා, ගුරුවරු උගන්වනවා. මේ ගුරුවරු උගන්වලා කියලා දෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ. දැන් ගොඩාක් රටවල ලොකුම නැඹුරුවක් තියෙන දරුවනේ. දරුවෝ හොයාගෙන දරුවන්ට
දැන් මාධ්‍ය තියෙනවා දුවේ පුතේ භාවිතා කරන්න පුළුවන් ඕන තරම් දරුවන්ට හොයාගෙන අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ටක් ගාලා බාගත කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප් තියෙනවා දරුවනේ. ඒ වගේම උගන්නන පාඩම් උගන්නන ඇප් තියෙනවා දරුවනේ. ඉතින් ඒක නිසා ලංකාවේ ඒ වගේ ගොඩාක් සේවයක් කරන ස්ථාන තියෙනවා දරුවනේ. ඉතින් ඒ තැන් වලින් දරුවන්ට පුළුවන් අවශ්‍ය තොරතුරු සම්පූර්ණ නැත්නම් ඒ තොරතුරු එකතු කරගන්න පාඩම් නරඹන්න ප්‍රශ්න පත්‍ර බාගත කරගන්න පුළුවන්. ඉතින් ඒක දරුවෝ විසින් කරගන්න ඕන දෙයක්. ඉතින් ලෝකේ ලොකු නැඹුරුතාවයක් තියෙනවා මේ ළමයි හොයාගෙන ඉගෙන ගන්න එක දරුවනේ. අපි දරුවන්ට උගන්වනවා ළඟට ඔබට කියලා දෙනවා මේ දේවල්. ඒක ඔබ බොහොම වාසනාවන්තයි ආදරණීය දුවේ පුතේ ඔබ. ඉතින් දුවේ පුතේ ඔබට ඔබ හොයාගන්න පුළුවන් ලෝකේ දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් ඉදිරියට තියෙන දරුවනේ. මේ අපි හඹාගෙන යනවා. අපි සොයාගෙන ගිහිල්ලා මේ ඉගෙන ගන්නවා. අපිට අවශ්‍ය දේවල් අපි ලබා ගන්නවා. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, පාඩම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අන්තර්ජාලය හරහා YouTube එකේ ඕන තරම් පාඩම් මේ සියලුම විෂයන් වලට උසස් පෙළ අදාළව දරුවනේ channels තියෙනවා, ඒ පාඩම් තියෙනවා. ඉතින් ඒ channel වලට ගිහිල්ලා නොමිලේ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඔබට ඒ අවස්ථාවත් අපි උදා කරලා දීලා තියෙනවා දරුවනේ. ඒ නිසා ඔබ විමසිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා ඔබ ඒ උසස් පෙළ විභාගයක් සඳහා නම් සූදානම් වෙන්නේ දුවේ පුතේ. විභාගයකදී අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර පුළුවන් තරම් කරන්න ඕනේ. හැකිපමණ උපරිම බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයකට උත්තර ලියලා ගියොත් තමයි පුතේ අපිට සාර්ථකව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එකපාරට ඔබ පාඩම් කළා කොච්චර හොඳට පාඩම් කළා තිබුණත් ඔබ ප්‍රශ්න පත්‍ර වලට හුරුලා තිබෙන්නේ නැත්නම් දරුවනේ ඔබට මේ ගන්න ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔබ ඒකෙදි කලබල වෙන්න පුළුවන්. ඒතකොට ඔබ ප්‍රශ්න පත්‍ර හොඳට කරලා තිබ්බොත් ඔබට කිසි කලබලයක් නැහැ. ඔබ කිසි බයක් නැහැ. ඔබ උපරිම බහුවර්ණ ප්‍රශ්න වලට උත්තර ලියලා යනකොට ඔබට කිසි චකිතයක් නැහැ. ඔබ දන්නවා මේ තෝරගන්න විදිය කොහොමද බහුවර්ණ ප්‍රශ්න එන්නේ. ඒකක වයිස් කොහොමද එන්නේ වගේ හම්බෙන ලකුණු කොහොමද එක එකකින් කොච්චර ප්‍රශ්න දානවද ඉලෙක්ට්‍රොනික විද්‍යාවකින් ප්‍රශ්න කීයක් දානවද ආහාර පාඩමෙන් ප්‍රශ්න කීයක් දානවද බිම්මැනීමෙන් ප්‍රශ්න කීයක් දානවද පළවෙනි එකකින් ප්‍රශ්න කීයක්ද එතකොට ඔබට හොඳ අවබෝධයක් එනවා දරුවනේ පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයනවා සේම දුවේ පුතේ ඔබ මේ මම කියපු අනුමාන ප්‍රශ්න පත්‍ර ඉලක්ක ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර පළාත් ප්‍රශ්න පත්‍ර පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉතින් හොඳ තත්ත්වයේ තියෙන පුළුවන් ප්‍රශ්න පත්‍ර තියෙනවා හැම එකම 100%ක්ම හොඳ නැහැ ගොඩාක් ගුරුවරු උත්සාහ කරන දරුවනේ දරුවන්ට හොඳම දෙයක් දෙන්න. ඉතින් ඒක නිසා අපි ඒක දන්නවා ගුරුවරු විදිහට ඉතින් අපිත් උත්සාහ කරන දරුවන්ට හොඳම දෙයක් දෙන්න. අපේ දරුවන්ට ශ්‍රී ලාංකික දරුවන්ට හොඳම දෙයක් දෙන්න දුවේ පුතේ. එතකොට ඔබත් උත්සාහවන්ත වෙන්න ඕන මේ දේවල් හොයාගෙන ඔබට යුතුයකමක් තියෙනවා දරුවනේ. ඔබට යුතුයකමක් තියෙනවා ඔබට ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් ඕන තරම් සම්පත් තියෙනවා දරුවනේ. උගන්නනකම් බලාගෙන ඉන්නේ නැතුව දරුවනේ අපි අනිවාර්යයෙන්ම දරුවන්ට උගන්වනවා. නමුත් දරුවන්ට යුතුයකමක් තියෙනවා මේ දේවල් Tamanට අවශ්‍ය දේවල් Tamanට ගමනක් යන්න තියෙන උසස් පෙළ කරන දරුවන්ට අනිකුත් අරමුණු ගොඩාක් අතරතුර මේ උසස් පෙළත් පාස් වෙන්න ඕනේ කියලා අරමුණක් තියෙනවා. එහෙම අමාරුයි පුතේ. ඉතින් උසස් පෙළ විභාගය කියන්නේ විශ්වවිද්‍යාලයට සිසුන් තෝරගන්න විභාගයක්. ඒකේදී සම්පූර්ණ විෂය නිර්දේශයේ ආවරණයේ පරිදි තමා දරුවනේ ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. ඒක නිසා ඔබ උනන්දු වෙන්න ඕනේ දරුවනේ. ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. ඔබට අවශ්‍ය තොරතුරු විෂය කරුණු පාඩම් හොයාගෙන ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ දරුවනේ. ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔබට අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයකට යාමේ හැකියාව තියෙනවා විෂය තුල. ඔබ තුන ඉන්න තාක්ෂණ වේදියා ඔබ මතු කරලා ගන්න ඕනේ දුවේ පුතේ. හොඳයි ප්‍රශ්න පත්‍රයට අපි යනවා. ප්‍රශ්න අංක 1 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ ප්‍රශ්න පේපර් නම්බර් 1 ප්‍රශ්න පත්‍ර අංක 1 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ මාදිලී ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයටයි දුවේ පුතේ අපි යන්නේ. රයිට්. බලමු පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 1 ශාකවල මුල් ඇද්දවීම සඳහා වඩාත් බහුලවම භාවිතා කරන ක්‍රමය වනුයි. ශාකවල මුල් ඇද්දවීම කියපුවම පුතේ අපි දන්නවා ශාක ප්‍රචාරණය ගත්තාම ශාක ප්‍රචාරණ ක්‍රම කිහිපයක් තියෙනවා පුතේ. ශාකවල අපි කියනවා ලිංගික ප්‍රජනනය නැත්නම් ලිංගික ප්‍රචාරණය. අපි කියනවා පුතේ ජන්මාණු හාවීමකින් නේද? කවුද මේ ජන්මාණු? පුංසහ ජායා ජන්මාණු. ඉතින් අපි කියනවා ශාක ප්‍රජනනය කරනවා අපි වගේමනේ. අපි දන්නවා තම ශාක කියන්නේ ජීවීන්. ජීවීන්ට අයිති වෙන්නේ කවුද පුතේ? ශාක සතුන් ශුද්‍ර ජීවීන් තමයි පුතේ ජීවීන්ට අයිති වෙන්නේ. අපි සතුන්. ඉතින් සතුන් වගේම ශාකත් පුතේ ශ්වසනය කරනවා. පරිවෘත්ති ක්‍රියා සිදු කරනවා. ශාක වලටත් වර්ධනය සහ විකසනය වෙන්න පුළුවන්. ශාකත් අපි වගේම උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. ශාකත් අපි වගේම වර්ධනය වෙනවා. විකසනය වෙනවා. ශාක වලටත් චලනය වෙන්න පුළුවන්. ඒ වගේම ශාකත් අපි වගේම ප්‍රජනනය කරනවා පුතේ. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා රීප්‍රොඩක්ෂන් නැත්නම් ශාක ප්‍රජනනය කරනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ශාකත් ප්‍රජනනය කරනවා. ශාකවල ප්‍රජනනය ගත්තහම පුතේ ආකාර කිහිපයක් අපිට කියන්න පුළුවන්.
ලිංගික ප්‍රජනනය. ඒ කියන්නේ ජන්මානු හාවීමකින් නේද පුතේ බීජ මගින් සිදුවන ශාක ප්‍රචාරණය කියලා පුතේ අපි ඒකට කියනවා. නේද පුතේ? එතකොට පුං සහ ජායා ජන්මානු හාවීමකින් පුතේ. අපි දන්නවා ශුක්‍රාණු සහ ඩිම්බ නේද සංසේචනලා යුක්තාණුවක් හදනවා. ඒක විකසනයෙන් අපි කලලයේ නේ පුතේ. කලලයේ විකසනය කියලා කියනවා නේද දුවේ පුතේ. ඉතින් ජන්මානු හාවීමකින් සිදුවන ලිංගික ප්‍රජනනය සහ අපි කියනවා ජන්මානු හාවීමකින් තොරව දුවේ පුතේ ශාකේක වර්ධක කොටස් මගින් සිදුවන ප්‍රචාරණයට අපි කියනවා වර්ධක ප්‍රචාරණය පුතේ නැත්නම් වර්ධක ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය කියලාත් කියනවා පුතේ ඒකට. අලිංගික ප්‍රජනනයේදී නැත්නම් අපි කියනවා වර්ධක ප්‍රජනනය. වර්ධක ප්‍රචාරණය කියලාත් කියනවා දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ ශාකේක වර්ධක කොටස් මගින් ඒ කියන්නේ ජන්මානු හාවීමකින් තොරව ශාකේක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි පුතේ අපි වර්ධක ප්‍රජනනය නැත්නම් අලිංගික ප්‍රචාරණය කියන්නේ. මේ වර්ධක ප්‍රජනනයේදී පුතේ මව් ශාකයේ සර්ව සම ශාකයක් ලැබෙන්නේ අපි කියනවා ක්ලෝනයක් කියලා. ක්ලෝනීකරණ තාක්ෂණය ඔයගොල්ලෝ අහලා තියෙනවා. මව් ශාකයට හැම අතින්ම සර්ව සම දුහිතෘ ශාක පරම්පරාවක් අපිට ලබා ගන්න පුළුවන් පුතේ මේ අලිංගික ප්‍රජනනය නැත්නම් වර්ධක ප්‍රජනනය මගින්. මව් ශාකයේ මත්තක් මගින් අතු බැඳලා මව් ශාකයේ මත්තක් අතු බැඳීමේ ක්‍රමයක් වගේ මුල් අද්දවා ගන්න පුළුවන්. ඉතින් අතු බැඳීමේ ක්‍රම ලේයරින් කියන එක ඔබ ඉගෙනගෙන තියෙනවා. ශාක අතු බැඳීම ඉතින් අතු බැඳීම ගත්තාම අපි දන්නවා වායව අතු බැඳීම සහ භෞමික අතු බැඳීම නැත්නම් අපි කියනවා භූමි අතු බැඳීම කියලා ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ. ඉතින් භූමි අතු බැඳීම නැත්නම් භෞමික අතු බැඳීම නැවත කොටස් පහක් විතර තියෙනවා පුතේ අපි දන්නවා. සරල අතු බැඳීම නේද පුතේ? සංයුක්ත අතු බැඳීම, අඛණ්ඩ නැත්නම් කාණු අතු බැඳීම නේද දරුවනේ? අතු බැඳීම ගත්තාම අතු බැඳීම ආකාර කිහිපයක් තියෙනවා නේද දරුවනේ? ඒ වගේම දෙවනි ආකාරය තමයි වායව අතු බැඳීම. පොළොව මට්ටමට නැමිය නොහැකි ඉහළින් පිහිටි ශාකත්තක මුල් අද්දවා ගන්නවා නේද පුතේ? මුල් අද්දවලා එයා අපි මව් ශාකයෙන් වෙන් කරලා වෙනම ශාකයක් විදිහට හිටව ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩැලි නැත්නම් භූමි අතු බැඳීමේදී සරල අතු බැඳීම අපි දන්නවා. පොළොව මට්ටමට නැමිය හැකි අත්තක් නේද පුතේ? පොළොව මට්ටමට නැමිය හැකි අත්තක් අපි අත්තක කැපුමක් යොදලා නේද දරුවනේ? අපි ඒක පොළොව මට්ටමට නමලා පස් වලින් යට කරලා තියලා සති කීපයක් ගියපුවම සතියකින් දෙකකින් මුල් ඇදලා තියෙනවා. එයා මව් ශාකයෙන් වෙන් කරලා නව ශාකයක් විදියට අපිට හදා ගන්න පුළුවන් සංයුක්ත අතු බැඳීම. සංයුක්ත අතු බැඳීම ස්ථාන කිහිපයකින් ශාකත්ව තුවාල කරලා පොළොවට යට කරනවා. මුල් ඇද්දට පස්සේ ඒවා නව ශාක විදියට වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩ නැත්තම් කාණු අතු බැඳීම ශාක අත්තම පොළොවට යට කරලා තියෙනවා අපි. අතු බැඳීම ගත්තාම නේද දරුවනේ? නේ ගොඩැලේ අතු බැඳීම නේද පුතේ? අග්‍රස්ත අතු බැඳීම තියෙනවා නේද? ඒ වගේම මම මේ භෞමික නැත්තම් භූමි අතු බැඳීමේ ක්‍රම කියන්නේ සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, අඛණ්ඩ අතු බැඳීම. පුතේ ඊට පස්සේ නේද පුතේ ගොඩැලේ අතු බැඳීම නේද අපි කියනවා මේ නැත්තම් අපි කියනවා මොනවද මේ අග්‍රස්ත අතු බැඳීම නේද පුතේ? ගොඩැලේ අතු බැඳීම අපි කියන ඊට පස්සේ සංයුක්ත අතු බැඳීම, සරල අතු බැඳීම. අතු බැඳීමේ ශිල්ප ක්‍රමක දරුවනේ අපි කතා කරේ එතකොට අතු බැඳීම. හරි. එතකොට සරල අතු බැඳීමේ ක්‍රම ඒ වගේම සංයුක්ත අතු බැඳීම, කාණු අඛණ්ඩ අතු බැඳීම, ඒ දේවල් ගොඩෙලේ අතු බැඳීම, අග්‍රස් අතු බැඳීම ඒවා අයිති වෙන්නේ දරුවනේ අපි කියනවා භූමි අතු බැඳීම නැත්නම් භෞමික අතු බැඳීමට. රයිට්. වායව අතු බැඳීම කියන්නේ පුතේ මේ ඔක්කොම වායව අතු බැඳීමේදී පොළොව මට්ටමට නමන්න බැරි ඉහළින් පිහිටි අත්තක කොටසක් අපි කැපුමක් යොදලා එතන තෙත් පස් ඒ වගේම කොම්පෝස්ට් මතු පිට පස් තියලා ඒක තියලා දරුවනේ ගුලියක් විදියට බැඳලා අපි පොලිතියකින් ආවරණය කරලා සතියකින් දෙකකින් ඒකේ මුල් ඇදීම උනාට පස්සේ අපිට ඒ අත්ත කපලා ඒක කොටස කපලා අලුත් ශාකයක් විදියට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ අතු බැඳීම ගැන කතා කරේ. ඉතින් કૃත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම විදියට දරුවනේ අපිට තව කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම පටකරෝපණ තාක්ෂණය ගැන කතා කරන්න පුළුවන් අපිට නේද දුවේ පුතේ. පටකරෝපණ තාක්ෂණය ගත්තාම එහෙමයි දරුවනේ. විශේෂයෙන්ම ශාකයක ඕනෑම සජීවී කොටසක් නේද පුතේ. ශාකයක ඕනෑම සජීවී කොටසක් ජීවාණු හරිත පරිසර තත්ත්වයට යටතේ නේද පුතන් අපූති තත්ත්ව කියලා නේද පුතේ ඇසෙප්ටික් එන්වයරන්මන්ට් එක ජීවාණු හරිත පරිසර තත්ත්වයට යටතේ કૃත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල නේද පාලනය කරන පරිසර තත්ත්වයට යටතේ වර්ධනය කරලා නව ශාක ලබා ගැනීමයි අපි පටක රෝපණය කියලා කියන්නේ. ඉතින් පටක රෝපණයේම අවස්ථාවක් තමයි පුතේ ශුද්ධ ප්‍රචාරණය කියන්නේ. අපි දන්නවා ව්‍යාපාරයක් වශයෙන් අපි වගාවක් කරනකොට වාණිජ වගාවකදී අපිට ඒකාකාරී පැල ලබා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ.
ඒ වගේම වෛරස් වලට ප්‍රතිරෝධී ශාක ලබා ගන්න අවශ්‍ය වෙනවා පුතේ අපිට. එහෙනම් අපි ව්‍යාපාරිකව යම්කිසි වගාවක් ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා නම් දරුවනේ අපිට ඒකාකාරී පැල අවශ්‍ය වෙනවා. එකම විදිහේ ඒකාකාරී පැල. ඉතින් අපිට කෝකද පැල තවාරයකට ගියපුවම බලන්නකෝ අපිට පැල තෝරගන්න කිව්ව කෝකද තෝරගන්නේ කියලා හිතා ගන්න බෑ ඔක්කොම පැල එක වගේ. ඉතින් විශේෂයෙන්ම ඕකිඩ් ඇන්තූරියම් වගේ වගාවකදී ඇන්තූරියම් වගේ වගාවකදී අපිට බීජ වගේන් පැල ලබා ගන්න විශාල කාලයක් යනවා. ඒක විනෝදයට වගේ කරන්න හොඳයි. ව්‍යාපාරයක් විසින් අපනයනයේ සඳහා සහ දේශීය වෙළඳපොළ සඳහා අපි ඇන්තූරියම් නිෂ්පාදනය කරනවා නම් පුතේ කැපූ මල් විදිහට යොදා ගන්න. ඉතින් අපිට ඒ සඳහා පටක රෝපණ යොදාගෙන ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. පටක රෝපණයේ අවස්ථාවක් තමයි ශුද්ධ ප්‍රචාරණය කියන්නේ. රයිට් ප්‍රශ්නෙට යනවා. පළවෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ පුතේ. එතකොට ශාකවල පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි බලමු පළවෙනි උත්තරේ මේ අතු කැබලි යොදා ගැනීම. මේ අතු කැබලි යොදා ගැනීම කියලා කියන්නේ පුතේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. අතු කැබලි කියන්නේ. ඉතින් ශාකයක ජන්මානුහාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි පුතේ වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ. ඒක අලිංගික ප්‍රචාරණ ක්‍රමයක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති දැන් සාමාන්‍ය මේක සාමාන්‍ය දෙයක් අපි දන්නවා. ඉතින් ඔයාලගේ ගෙවල් වල ඕනතරම් ක්‍රෝටන් පැල වද බෝගන් විලා වගේ දේවල් ඒ වගේම පුතේ මේ බෝග ශාක විදිහට බතල ඉන්නල කෝලියාස් මඤ්ඤොක්ක වගේ දේවල් වගා කරලා ඇති. ඉතින් ගමනක් ගියපුවම බලන්නකෝ අම්මලා කොහේ හරි ගෙදරකට ගියොත් නෑදෑ ගමනක් හරි යාළුවෙක් ගෙදරට හරි ගියොත් අඩුම තරමේ මේ රෝස් අතු කෑල්ලක් හරි අරන් එනවනේ දරුවෝනේ. ගෙදර නැති එකක් වද එකක් පොකුරු වද කියනවා. ක්‍රෝටන් වර්ග ලස්සන මේ විසිතුරු පත්‍රික ශාක තියෙනවා පුතේ. ඒ වගේම අපි දන්නවා මේ මල් පිපෙන ශාක කැපූ මල් කියලා කියන්නේ පුතේ නේද? කැපුම් මල් ඉදිරිය ඕකිඩ් නේද පුතේ? ඇන්තූරියම් රෝසස් වගේ දේවල් තියෙනවා පුතේ. විසිතුරු පත්‍රික ශාක සෙන්රියානා වර්ග ෆාම්ස් වර්ග කොච්චර ආසයිද අම්මලා වගේම අපිත් ආසයිනේ. ඉතින් දරුවොත් ඉන්නවා දුවල පුතාලා හැමෝම මේ වෙනසක් නැතුව පිරිමි ළමයි ගෑනු ළමයි ભેදයක් නැතුව මල් වලට ගොඩාක් අය ආසයි. හැබැයි මල් වලට ආස නැති අයත් ඉන්නවා නේද? මල් ඇතුලේ මල් වවන්න කැමති නැති අය මල් වලට වතුර ටිකක්වත් දාන්න නැති අම්මලා කොච්චර බයිනවද? අම්මලා ගමනක් ගිහිල්ලා එන දවසකට මල් පැල ටික වේල්ලා තිබ්බොත් එදාට මාර බැනුනේ. මල් වලට වතුර ටිකක්වත් දාලා නැහැ. පැල වලට පැල ඔක්කොම මැරිලා කියලා ඔක්කොම වැඩ තියලා වතුර දාන්න තමයි පටන් ගන්නේ අම්මලා. ඉතින් මේ විශේෂයෙන්ම මට මෙතනදී පුතාලට කියන්න ඕනේ මේ අතු කැබලි මගේ. ඉතින් දැන් ඔය මුලින් සර් කිව්ව බතල ඉන්නල කෝලියස් වගේ පුතේ ලා දල දඩු කෑලි. බතල අර ලා දණු කෑල්ලක් ඉන්නල කෝලියාස් වගේ අපි මේ අතු කෑල්ලක් ලා දල දඬු පුතේ. ලා දණ්ඩක් ගෙනල්ලා කඩලා ඇවිල්ලා ගහපුවාම මේක හැදෙනවා. බතල පහත්තියක් ටිකක් අපිට හදා ගන්න පුළුවන්. බතල ටිකක් හදා ගන්න පුළුවන්. ඉන්නල කෝලියාස් වගේ පුතේ මේ ලා දල දඬු කෑලි තමයි ඒ වගේ පැලවෙන්නේ. එතකොට ක්‍රෝටන් වද වගේ දේවල් පුතේ රෝස් වගේ අඩ දල දඬු. අර අතු කෑල්ලක් ගෙනල්ලා හිටවනේ ඒව අම්මලා නේද? ක්‍රෝටන් අතු කෑල්ලක් ගෙනල්ලා ගහපුවාම මේක හැදෙනවා. බෝතලෙක දාලා දෙනවා මුල් ඇදෙනවා නේද පුතේ? අතු කැබලි මගින්. එතකොට මේ දල දඬු. ඉතින් ওই මඤ්ඤොක්කා ඒ වගේම බෝගන්විලා වගේ අපු කපාගෙන මඤ්ඤොක්කා වගේ විශේෂම දල දඬු. දල දඬු කෑලි දෙකක් අපි කපලා අර පස් ගොඩවල් හරි ගස්සලා මෙහෙම දෙපැත්තට ගෙහුවට පස්සේ ටික කාලෙකින් අපිට මඤ්ඤොක්කා ලබා ගන්න පුළුවන් ශාකයක් හදා ගන්න පුළුවන් සාර්ථකව ඉති විශේෂයෙන්ම අපිට හදා ගන්න පුළුවන්. නේද පුතේ? පොල් අතර මේ මඤ්ඤොක්කා දානවා නේද දරුවනේ? පොල් අතර කෙසෙල් මඤ්ඤොක්කා වගේ භෝග වගාවන් කරනවනේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මම කිව්වේ මේ විශේෂයෙන්ම මේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් දීපිතේ මොකද්ද මේ අතු කැබලි යොදා ගන්න එක. අතු කැබලි යොදා ගන්න එක. දඬු කැබලි, අතු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි පුතේ. දැන් ඇප්‍රිකන් වයලට්, බිගෝනියා, අක්කපාන වගේ දේවල් පත්‍ර මගින් තමයි ශාක ප්‍රචාරණය කරගන්නේ. අතු කැබලි මගින් ප්‍රචාරණය කරගන්නවා. අපි දැන් ඔය කිව්වා වගේ දඬු කැබලි මගින්, මුල් කැබලි මගින් ප්‍රචාරණය කරගන්නවා. ඉතින් අපෙන් අහන්නේ ශාකවල මුල් ඇද්දීම සඳහා වඩාත් බහුලවම භාවිතා කරන්න මෙන්න මේක. එතන හරියටම අපි මේක කියව ගන්න ඕනේ පුතේ. වඩාත් බහුලවම භාවිතා කරන ක්‍රමය අහන්නේ. අතු කැබලි යොදා ගැනීමක් සිදු කරනවා නැත්තේ නැහැ. නමුත් අපි ප්‍රශ්න ටික එකක් උත්තරයක් තීරණය කරලා බෑනේ. අංකුර බද්දේ. අංකුර බද්දේ. ඉතින් බද්ද කිරීමේ ක්‍රමයක් පුතේ. ඉතින් අපිට ශාක බද්ද කිරීමේ ඔකෝල් දන්නවා බද්ද කිරීම සඳහා ග්‍රාහකයක් සහ අනුජයක් තියෙන්න ඕනේ නේද පුතේ? පැතිරුණු මූල මණ්ඩලයක් සහිත ග්‍රාහකයක් සහ අනුජයක් තියෙන්න ඕනේ. අනුජයේ විදිහට පුතේ අංකුරයක් යොදා ගන්නවා නම් අපි කියනවා අංකුර බද්දේ කියලා. ඔයගොල්ලෝ දන්නවා අංකුර බද්ද ක්‍රම. පුතේ H බද්දේ, පැච් නැත්නම් පැලස්තර බද්දේ, T උඩුකුරු බද්දේ, T යටිකුරු බද්දේ මේ අංකුර බද්ද ක්‍රම විදිහට තියෙනවා. අනුජයේ විදිහට රිකිල්ලක් යොදා ගන්නවා නම් පුතේ අපි ඒකට කියනවා රිකිලි බද්ද ක්‍රම කියලා. මතකද? පැලුම් රිකිලි බද්දේ, පැති බද්දේ, ජීහුවා බද්දේ. මතකද? උඩ ලාපටි පැල බද්දේ කියලා කියනවා නේද? ජීහුවා බද්දේ කියලා කියනවා.
ඈ පුතේ පැති බද්දේ කියලා කියන කිරුළු බද්දේ කියලා කියනවා. ඈ දරුවනේ බද්ද ක්‍රමත් ඔබට මතකයි. ඉතින් එහෙනම් අපිට ඒකත් මුල් ඇද්දවීම සඳහා වඩාත් බහුලවම භාවිතා කරන ක්‍රමයක් කියලා කියන්න බැහැනේ. එතකොට රිකිලි බද්දයත් අපි අර කියපු පැලුම් රිකිලි බද්දේ නේද පුතේ අංකුරේ විදිහට රිකිල්ලක් යොදාගෙන අපි අර කියන්නේ කලින් අස්වැන්න පෙර ඵල දැරුව එකක්. ඈ පුතේ නේද පුතේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ඉහළ අස්වැන්නක් දෙන්න පුළුවන් කෙනෙක් මේ අපි අනුජේ නැත්තම් ග්‍රාහක මේ රිකිල්ල විදිහට යොදාගන්නේ පුතේ. අනුජේ විදිහට යොදාගන්න එක්ක රිකිල්ලක් හරි අංකුරයක් නේ පුතේ. අනුජේ ලක්ෂණ සහිත ශාකයක් න අපිට බද්ධ කිරීමෙන් අවසානයේ ලබා ගන්න අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ නේද? ඔබ දන්නවා. එතකොට අතු බැඳීම තියලා පොඩ්ඩක් පැලසිටුවීමය. ඉතින් ශාක මුල් ඇද්දීම සඳහා වඩාත් බහුලවම යොදාගෙන ඉතින් පැලසිටුවීම මගිනුත් අපිට නව ශාක ලබා ගන්න පුළුවන්. පැලහිටවල. පැලයක් හිටවල පැලසිටුවීමත් එහෙනම් අපේ නෙවෙයි අපිට ඒක පැලසිටුවීමත් කරනවා. නමුත් බෙදෙන අපිට ගන්න වෙන්නේ උත්තරේ කවුද? අතු කැබලි යොදා ගන්නවා. අතු කැබලි යොදාගෙනත් අපි හදාගන්න. නමුත් අපෙන් අහන්නේ ශාකවල මුල් ඇද්දවීම සඳහා අන්න බලන්න ශාකවල මුල් ඇද්දවීම සඳහා අපි කියන්නේ මව් ශාකයට සම්බන්ධව තිබියදීම අතු කැබලි වසරේ ඕනෑම කාලයක අපිට මේ සඳහා රෝපණ ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් පුතේ. ආයේ කන්‍යක් බීජ හැදෙනකම් බලාගෙන ඉන්න මල් පිපෙනකම් බලන් ඉන්න එහෙම නැහැ. අපිට වසරේ ඕනෑම කාලයකදී රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. අතු කැබලි නැත්තම් මේ දණු කැබලි අතු කැබලි මව් ශාකයට සම්බන්ධව තිබියදීම පුතේ ඒවා මුල් අද්දව ගැනීම සිදු කරන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි කවුද? ලේයරින් නැත්තම් අතු බැඳීම. ශාක මොනවා කිරීමද දුවේ පුතේ? ශාක අතු බැඳීම අපිට ගන්න පුළුවන්. මව් ශාකයට ਸਰව සමදුහිතෘ ශාක පරම්පරාවක් ලබා ගන්න පුළුවන්. නේද පුතේ? නම් ක්ලෝනයක් ඒක නේද? මව් ශාකයට ਸਰව සමදුහිතෘ ශාක පරම්පරාවක් අපිට අතු බැඳීමේදී යොදා ගන්න පුළුවන් පුතේ. එච්චර තාක්ෂණයේ ලොකුවට භාවිතා වන ක්‍රමයක් නෙවෙයි පුතේ. වසරේ ඕනෑම කාලයකදී රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් අතු බැඳීම මගින්. නේද පුතේ? ශාක වැඩි ශාක ප්‍රමාණයක් අපිට මව් ශාකයකින් වැඩි ශාක කියන්නේ විශේෂයෙන්ම මේ ඉවත දාන කපලා ඉවත් කරන අතු කැබලි මගින් පුතේ අපිට නේද ශාකේ ඉවත් කරන්න තියෙන අතු කොටස් මගින් නව ශාක ලබා ගන්න පුළුවන්. ඒක මේ අතු බැඳීමේ වාසි නේද පුතේ? නෑ පුතේ? ඉතින් නේද අපිට මේකෙදි මොකද්ද මේකේ විශේෂයෙන්ම අතු බැඳීමේදී නේද පුතේ අපි දන්නවා අර ශාකේ අපි පොතු වලයක් නැත්තම් කොටසක් කපලා අයින් කරනවා පොතු කැබල්ලක් කපලා අයින් කරලා ඒක අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරන්නේ ශාක කොටස මුලක්සේ වර්ධනය වෙනවා නේද දරුවනේ? පසත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ නේද පුතේ අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරන්න මුලක් විදියට යා නේද පුතේ අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරන්න වර්ධනය වෙනවා. ඒකයි එතන අතු බැඳීමේ මූල ධර්මය නේද පුතේ? රයිට් අපි එතන හාවීම වැළැක්වීම සඳහා ගල් කැබල්ලක් හිර කරනවා නේද දරුවනේ? අර මත පස්සේ එක්ක සම්බන්ධ කරනවා පස්සේ එක්ක ස්පර්ශ වුණාම එතන ඒ කැපුම් ස්ථානයේ අසල නේද දරුවනේ අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරන්න මුලක් විදියට යා සූදානම් වෙනවා නේද දුවේ පුතේ? ඉතින් එයා අපිට මව් ශාකයෙන් වෙන් කරලා නව ශාකයක් විදියට වර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ. එහෙනම් පුතේ අපිට ශාකවල මුල් ඇද්දවීම සඳහා වඩාත්ම බහුලව භාවිතා කරන ක්‍රම වෙන්නේ පුතේ අපිට කවුද උත්තර අංක 4 අතු බැඳීම. මම හිතන්නේ ඔබත් මගෙත් එක්ක එකගයි. ලේයරින්. මෙන්න නිවැරදි පිළිතුර අතු බැඳීම. සරල අතු බැඳීම උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ අපි මව් ශාකයට සම්බන්ධව තිබීදීම පුතේ අත්තක් අපි නේද? මව් ශාකයට සම්බන්ධව තිබීදීම පුතේ අපි මේ පොළොව මට්ටමට නේද පුතේ පොළොව මට්ටමට නමන්න පුළුවන් අත්තක් අපි යාගේ මෙතන කැපුමක් යොදලා නේද දරුවනේ? මෙතන අපි කූණ්‍යක් සිර කළා නේද පුතේ පස් වලින් වහනවා. ඊට පස්සේ සතියක් දෙකක් ගියාට අපි මේ මෙයාගේ පුතේ මේ අත්තේ අග්‍රස්තේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් 12ක් විතර ප්‍රමාණයක තියෙන පුතේ පත්‍ර අතු කොටස් ඉවත් කරගෙන මේ ස්ථානයේ අපි කැපුමක් යොදලා නේද පුතේ? එතකොට සරල අතු බැඳීම නේද? මව් ශාකයට සම්බන්ධව තිබීදීම. ඉතින් පස්සේ මෙයා පස් වලින් යට කරලා තියෙනවා පුතේ අපිට කූණ්‍යකින් ඕනම් සම්බන්ධ කරගන්න පුළුවන් අත්ත. ඉතින් සතියක් දෙකකින් පස්සේ දරුවනේ මෙයාගේ මුල් වර්ධනය වෙලා තියෙනකොට මුල් වැඩිලා තිබ්බහම අපිට යාව මව් ශාකයෙන් වෙන් කරලා නව ශාකයක් විදිහට ලබා ගන්න පුළුවන්. රයිට්? එතකොට පොළොව මට්ටමට නමන්න පුළුවන් පුතේ නේද? පොළොවට ආසන්නව වැඩ නේද පුතේ මේ අත්තක්නේ තෝරගන්නේ පොළොව මට්ටමට නමන්න පුළුවන්. ඉතින් උදාහරණ විදිහට පුතේ අපිට ලේමන් අපි කියන්නේ පෝච්චි දෙහි ඒ වගේම පිච්ච නේද පුතේ සමම් පිච්ච පැෂන් ෆෘට් වගේ ශාක නේද පුතේ? ඉතින් අපිට පිච්ච ශාකයක අත්තක් පොළොව මට්ටමට නමන්න පුළුවන්. ඒ වගේම අපිට සමම් පිච්ච ශාකයක පඳුරක අත්තක් වැලක අත්තක් පොළොව මට්ටමට නමන්න පුළුවන් නේද? පොළොවට ආසන්නව වැඩෙන
පොළොව මට්ටමට නැමී හැකි අත්තන්න පුතේ තෝරගන්න අපිට. ඉතින් එයා මේ විදිහට මුල් වර්ධන වුණාට පස්සේ පුතේ අපිට නව ශාකයක් විදිහට වෙන් කළා හිතව ගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ මාත් එක්ක එකඟයි. අපිට අතු බැඳීම තමයි පුතේ ශාකවල මුල් ඇද්දීම සඳහා වඩාත් බහුලව භාවිතා කරන ක්‍රමය වෙන්නේ පුතේ අතු බැඳීම. එහෙනම් රයිට්. පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරලා අවසන්. අපි යමු දරුවනේ ප්‍රශ්න අංක 2ට. රයිට් මෙන්න ඒකත් පුතේ මේ කැපූ මල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ඒකකයක් තියෙනවා භූමි අලංකරණ පාඩම දරුවනේ. උද්‍යාන අලංකරණ පාඩමේම කොටසක් විදිහටයි දරුවනේ විසිතුරු පත්‍රික ශාක සහ කැපූ මල් ගැන කතා කරන්නේ. විසිතුරු පත්‍රික ශාක සහ කැපූ මල් ගැන කතා කරනකොට දුවේ පුතේ විශේෂයෙන්ම අපිට දේශීය වශයෙන්ම ඒ වගේම පුතේ අපනයන සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා දරුවනේ මේ කැපූ මල් සඳහා විශේෂයෙන්ම ඇන්තූරියම් ඒ වගේම ඕකිඩ් වර්ග පුතේ ඕකිඩ් ඒ වගේම පුතේ ජර්බෙරා රෝසස් වගේ දේවල් මේ කැපූ මල් විදිහට අපනයනය කරනවා පුතේ. ඉතින් දේශීය වෙළඳපොළ තුල වගේම විදේශීය වෙළඳපොළ සඳහා අපේ මල් මේ කැපූ මල් සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා පුතේ. හොඳ ව්‍යවසායක් විදිහට පුතේ ආරම්භ කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මේ කැපූ මල් සහ විසිතුරු පත්‍රික ශාක ගැන කතා කරන්න ඕනේ පුතේ. විශේෂයෙන්ම සැන්රියානා වර්ග ඒ වගේම දරුවනේ අපි දන්නවා ෆාම් වර්ග විසිතුරු පත්‍රික ශාක විදිහට නේද දරුවනේ. ඉතින් මේවා බහුලව අපනයනීය සහ දේශීය වෙළඳපොළ තුල යොදා ගන්නවද දරුවනේ දේශීය සැරසෙලි දරුවනේ විශේෂයෙන්ම සඳහා මංගල උත්සව විවාහ මංගල උත්සව සඳහා නේද දරුවනේ. ඉතින් මේ මල් කලඹවල් සකස් කරන්න යොදා ගන්නවා රාජ්‍ය ආයතනවල උත්සව සංචාරක කර්මාන්තය සඳහා නේද දරුවනේ සංචාරක ආකර්ෂණය ඇති කරගන්න මේවා වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම දේශීය වටිනාකමක් තියෙනවා පුතේ. වගේම විදේශීය වෙළඳපොළ තුල ඉහළ ඉල්ලුමක් තියෙනවා දරුවනේ මේ කැපූ මල් සඳහා විශේෂයෙන්ම ඇන්තූරියම් ඕකිඩ් වගාව බහුලව සිද්ධ වෙනවා දරුවනේ. බහුලව වගා කරන ඕකිඩ් වර්ග අපේ රටේ තියෙනවා පුතේ. ඉතින් අපින් අහනවා ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 2ට පිළිතුරු සැපයීම සඳහා පහත රූපේ බලන්න පුතේ මල් කිනිත්තක් තියෙනවා දරුවනේ මේ බලන්න. මල් කිනිත්තක් තියෙනවා. ඊට රූප සටහනේ දක්වා ඇති මල් ශාකයේ වැන්ඩා ඔන්සිඩියම් ඈදරුවනේ කැටලියා නෙවේ පැලනෝප්සිස් නෙවේ පුතේ වඩාත්ම ප්‍රචලිත විශේෂයක් පුතේ තියෙන්නේ. ඩෙන්ඩ්‍රෝබියම් තමා පුතේ මෙතන තියෙන්නේ. පහසුවෙන්ම ඕගොල්ලෝ දන්නවා මේවා අඳුර ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මල් ගැන අධ්‍යයනය කරනකොට දරුවනේ මේ ඒකකයේදී මේවා අඳුර ගන්න ඕනේ. ඇන්තූරියම් එන්ඩ්‍රියානම් වගේ දේවල්. ඊට පස්සේ මේ මල් විශේෂ දරුවනේ විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ ලංකාවේ බහුලවම වගා කරන විශේෂයක් දරුවනේ ඕකිඩ් වර්ගයක්. ඕකිඩ් එකක් මෙන්න මේ ඩෙන්ඩ්‍රෝබියම් වර්ග තියෙනවා දරුවනේ. මේ ඩෙන්ඩ්‍රෝබියම් එකක් තමයි දරුවනේ විශේෂයෙන්ම ඕකිඩ් ශාකයක ඩෙන්ඩ්‍රෝබියම් තමා පුතේ දකින්න තියෙන්නේ මේක. පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් මේවා අධ්‍යයනය කරන්න ඕනේ පුතේ. ඕගොල්ලෝ මල් බලන්න ඕනේ. එතකොට කැපූ මල් විදියට ඇන්තූරියම් වර්ග ඕකිඩ් වර්ග දරුවනේ විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම් තමයි ඉහළම ඉල්ලුමක් තියෙන විශේෂයක් විදියට දරුවනේ මේකේ අපිට ඩෙන්ඩ්‍රෝබියම් වර්ග හඳුනා ගන්න පුළුවන් පුතේ. ඊට අමතරව රෝස වර්ග තියෙනවා පුතේ. ජර්බෙරා වර්ග තියෙනවා. විසිතුරු පත්‍රික ශාක වර්ග තියෙනවා පුතේ. සැන්ඩ්‍රියානා වර්ග වගේම ෆාම් වර්ග තියෙනවා පුතේ. ඉතින් ඒ වගේ ප්‍රචාරණකම ගැනත් අපි ඉගෙන ගන්න තියෙනවා සමහර කොටස් වල. ඒවා කොහොමද අපනයනය සඳහා සකස් කරන්නේ, පසු අස්වනු ප්‍රතිකාර ක්‍රියා කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කිහිපයකුත් පුතේ මේ කොටස යටතේ මේ බහුවර්ණ ප්‍රශ්න තුළ තියෙනවා. ඒවත් බලාපොරොත්තු වෙනවා අපි දුවලා පුතාලත් එක්ක කතා කරන්න. එනම් ප්‍රශ්නයක් නෑ පුතේ, ගැටලුවක් නෑ. ප්‍රශ්න අංක 2ට පිළිතුරු සැපයීම සඳහා අපි මේ රූප සටහනයි යොදාගත්තේ පුතේ. ඉහත රූප සටහනේ දක්වා ඇති මල් ශාකයේ පුතේ කෙලින්ම පුතේ වැන්ඩා නෙවෙයි ඔන්සිඩියම් නෙවෙයි පුතේ. දැක්ක ගමන් මේ මලේ ස්වභාවයෙන් අපිට අඳුර ගන්න පුළුවන් පුතේ. මෙයා අපිට උත්තරේ 4 පුතේ ඩෙන්ඩ්‍රෝබියම්. රයිට්. ඔයගොල්ලන්ට සඳහන් කරගන්න පුළුවන් පුතේ. 2ට උත්තරේ 4 පුතේ ඩෙන්ඩ්‍රෝබියම්. ඩෙන්ඩ්‍රෝබියම් තමයි 2ට උත්තරේ. හොඳයි. අපි යමු පුතේ ප්‍රශ්න අංක 3ට. හොඳ ප්‍රශ්නයක්. ආහාර භෝගවලින් නිර්මිත භූදර්ශනයක් නියමයි මරු නේද? ඉතින් මේක මේ කාලීන ප්‍රශ්නයක් වෙනවා පුතේ. කාලෙන් කාලට ලෝකේ වසංගත වෙනවා. ඉතින් කාලයකට මේ මෑත කාලීනව කොරෝනා වසංගතයට මුළු ලෝකෙම මුහුණ දුන්නා පුතේ. ඉතින් ඇත්තටම මේ සම්බන්ධ ඒ ආපු මුල් අවධියේද තිබ්බ විභාගයකටත් පුතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. ඉතින් ගෙවතු වගාවක් මේ කොරෝනා කාලේදී අපි දන්නවා එළියට බහින්න බෑ. කට්ටිය ගොඩක් විශේෂයෙන්ම කොරෝනා හැදිලා රෝගී වෙච්ච අය වගේම මේ වසංගත රෝග වලට ගොදුරු වෙච්ච අය වගේම රට ලොක්ඩවුන් කරලා තිබුණා දරුවනේ. ඒ කාලවලදී එළියට යන්න බෑ. ඉතින්
තමන්ගේ ගෙදරම තමන්ට අවශ්‍ය කරන භෝග ආහාර භෝග එළවලු භෝග පළතුරු භෝග ධාන්‍ය භෝග හදාගත්ත මේ ගෙවතු වගාව පිළිබඳ ලොකු උනන්දුවක් ඇති වුණා පුතේ. තමන්ගේ තරාතිරම ගැන හිතන්නේ නැතුව ඕනම කෙනෙක් කුඩා දරුවන්ගේ ඉඳන් වැඩිමල් මහලු බාල මහලු ළමා ඕනම කෙනෙක් පුතේ එකතු වෙලා පොඩි දෙයක් තමන්ට පුළුවන් විදිහෙන් හරි පොඩි දෙයක් හිටවන්න විශේෂයෙන්ම මේ ආහාර භෝග වලින් සමන්විත භූ නිර්මාණ කරන්න පටන් ගත්ත දරුවනේ තමන්ගේ ගෙදර ඉතාමත්ව අලංකාරයක් වගේම දරුවනේ තමන්ට අවශ්‍ය එළවලු පළතුරු ටික නිවසේම හදාගන්න ඉවත දාන ද්‍රව්‍ය භාවිතා කරලා පුතේ විශේෂයෙන්ම මේ කාබනික පොහොර භාවිතා කරලා කෘෂි රසායනික වලින් තොරව එළවලු පළතුරු ගුණාත්මක තත්ත්වයට යටතේ නිෂ්පාදනය කරගන්න පෙළඹුණා පුතේ පසුගිය ඒ කාලවල කාලෙන් කාලට ඇතින මේ වසංගත තත්ත්ව වලදී මෙවැනි දේවල් වල නිරත වීම විශේෂයෙන්ම පුතේ නාගරිකව වගේම ග්‍රාමීයව කොහොමත් මේ වගා කටයුතු සිදු වුණා පුතේ නාගරික අර්ධ නාගරික ප්‍රදේශවල සමහරලාට රූෆ් টොප් එකේ වෙන්න පුළුවන් පුතේ රයිට් PSC වහලවල් උඩ ඒ වගේම බිත්ති වලට යවලා ස්ලැබ් වල ගෙවල් වල හදාගත්ත පුතේ චූටි ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන නිවෙස් වල පවා බඳුන් තුල දරුවනේ නිර්පාංශ වගා ක්‍රම භාවිතා කරලා ප්‍රස්රහිත වගා මාධ්‍ය සොයිල්ලස් කල්චර් විදියට මේ භෝග වගා කටයුතු පුතේ විශේෂයෙන්ම ගෙවතු වගා වලදී ආහාරමය භෝග මිනිසාට අවශ්‍ය කරන එළවලු පළතුරු භෝග වගා කර ගැනීම සාර්ථකව සිදු කරන පුතේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මේ ඒකයි මේ ආහාර වලින් නිර්මිත භූ දර්ශනයක් පුතේ එඩිබල් ලෑන්ඩ්ස්කේපින් එකේදී පුතේ සැකසීමේදී ශිෂ්‍යයෙකුගේ ගෙවත්තේ සෙවන සහිත ස්ථානයකට සුදුසු ශාකයක් තෝරා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මේ සඳහා වඩාත් සුදුසු සෙවන ශාකයක් නෙවෙයි මේ සෙවන ලබා ගන්න ඉන්න ශාකයක් නෙවෙයි. ඒකයි අර කියන්නේ ප්‍රශ්න කියවනකොට ඊටාම අවබෝධයෙන් මේ ප්‍රශ්න කියවන්න ඕනේ කියලා පුතේ. ඉතින් අවබෝධය කියන එක ඊටාමත්ම වැදගත් පුතේ. ඒකයි පුතේ මේ ප්‍රශ්න කියවීමේදී අවබෝධය කියන එක බොහොම වැදගත් වෙනවා දරුවන්ට. ඒක නිසා අවධාරණය කරන්න ඊටාම හොඳින් ප්‍රශ්නය කියවන්න. ඒ විනාඩි 2ක කාලයක්ද ලැබෙන්නේ සුළු කාලය තුල ප්‍රශ්නය හොඳින් කියලා අවබෝධ කරගෙන හරියට බලන්න ප්‍රශ්නේදී හරියට ප්‍රශ්නේ ඉලක්ක කරලා හරියට බලන්න ඔබේ ඇහෙන් ඔබේ පියවි ඇසෙන් හරියට බලන්න. හැක්කල හැක්කේ නොහැක්කේ නිවැරදි වන්නේ වැරදි වන්නේ කියන ඒවා වැරදි වන්නේ කියනවා නිවැරදි විදියටත් නිවැරදි කියනවා වැරදි විදියටත් පෙන්නලා දරුවන්ට ඒ වෙලාව ගොඩාක් එහෙම වෙච්ච අවස්ථා ළමයි ප්‍රශ්න වලට උත්තර ලියලා ඇවිල්ලා කියනවා අයියෝ සර් මම දැක්කේ ඒක නිවැරදි ප්‍රකාශය විදියට වැරදි ප්‍රකාශය විදියට හැක්කේ නොහැක්කේ කියන එක පටලගෙන තියෙනවා. හරියට නිර්වුල් මනසින් යුතුව කල්පනා කරලා පුතේ ඔළුවේ කිසි දෙයක් තියාගන්න එපා. තමන් ප්‍රශ්න පත්‍රය කරන වෙලාවට බොහෝම නිර්වුල් මනසින් යුතුව අවධාරණයෙන් යුතුව තමන් කරන්නේ මේ තමන්ගේ ජීවිතේ හැරුම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක් ලේසියෙන්ම ඉස්සරහට යන්න තියෙන මාර්ගය අවහිර කරගන්න එපා පුතේ. මෙතනින් පාසල විශ්වවිද්‍යාලයට ගොත් ක්‍රමවේදයේ ලේසි පුතේ සරලව පහසුව යන්න පුළුවන් ඔබට. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ජීවිතේ එක් හැරුම් ලක්ෂයක් පමණයි උසස් පෙළ කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි. ඒක නිසා සමහර ළමයි දිවිනසා ගන්නවා එහෙම දේවල් කරන බොරු තේරුමක් නැති වැඩක්. අමතර බයක් බොරු බයක් ප්‍රෙෂර් එකක් ඇති කරගන්න එපා. තමන් පාඩම් කරලා වැඩ කරලා ඉන්නවා නම් පුතේ විභාගෙ ලියන්න බය වෙන්න ඕනේ නැහැ. බොහොම ශක්තිමත් ආදරණීය දෝල පුතාලට විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් පුතේ බොහොම හොඳින් ප්‍රවේශමෙන් කියවන්න. ආහාර භෝග වලින් නිර්මිත භූ දර්ශනයක් මේ භූ දර්ශනීය නිර්මාණය කරලා තියෙන ආහාර භෝග වලින් ගෙවත්තක් වෙන්නේ නැති නේද? ඔව්. ආහාර භෝග වලින් තමයි මේ භූමිය අලංකරණය කරලා තියෙන භූමිය නිර්මාණය කරලා තියෙන්නේ. භූ දර්ශනයක් සැකසීමේදී ශිෂ්‍යයෙකුගේ ගෙවත්තේ කරලා තියෙන්නේ සෙවන සහිත ස්ථානයකට අන්න බලන්න. සෙවන ඇති කරගන්න නෙවෙයි වවන්නේ සෙවන සහිත ස්ථානයකට සුදුසු ශාකයක් තෝරා ගැනීමට යාට අවශ්‍ය වුණා. සෙවන තියෙන තැනක මොනවද වගා කරගන්න? එහෙනම් මේකේ වගා කරලා තියෙන්නේ මොනවද? ආහාර භෝග වලින් නිවසට අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය කරන භෝග ඇත්තේ මෙතන වගා කරලා. එහෙනම් සෙවන සහිත ස්ථානයකටත් මොකද්ද සුදුසු ශාකයක් තෝරා ගැනීමට ඔහුට අවශ්‍ය මේ සඳහා වඩාත් සුදුසු වන්නේ අත්තික ශාකේ නෙවෙයි ඉඟුරු තියලයන් තක්කාලි ශාකේ සෙවන සහිත ස්ථානවලට වඩා ආලෝකය අවශ්‍යයි නේද? ඒ තැන් වලට වගා කරන්න යම් ප්‍රමාණයක් අපිට සෙවන තැන් තියෙන තැන් වල නෙවෙයි ඩ්‍රැසීනා. ඉතින් අපි මේ ආහාර ඩ්‍රැසීනා ගත්තාම ආහාර භෝග වලින් නිර්මිත භූ දර්ශනයකට ඩ්‍රැසීනා යොදා ගන්න බෑ. පතෝලත් පුළුවන් සෙවන තැන් වල තියෙන තැන් වල පතෝල මෙසි හදන්නේ ඒවා වෙනම අපි එළියේ හදන්නේ. එහෙනම් මෙතන අපිට ගන්න තියෙන උත්තරේ පුතේ කවුද? මෙන්න පුතේ පොළොවට සමාන්තරව වැඩෙන භූගත කඳන් පුතේ ඉඟුරු කහ කැනාස් ගත්තාම පුතේ ඉඟුරු ශාකයේ ගත්තාම
එයා පුතේ පොළොවට සමාන්තරව වැඩෙන භූගත කඳක්. මේ බලන්න මේ තියෙන්නේ පොළොව මේ පොළොවට සමාන්තරව එයා වැඩෙන්නේ පුතේ ඉඟුරු කහ කැනාස් වගේ ඔයගොල්ලෝගේ මේ තෙතමනේ සහිත සෙවන සහිත ස්ථානවල ඉඟුරු වවල ඇති අම්මලා අස්වැන්නත් අරගෙන ඇති පුතේ ඊටාම ගුණදායක එකක් මේ ඉඟුරු ශාකය කියන එක. මෙයා කවුද මේගොල්ලෝ? භූගත කඳන් පුතේ මේගොල්ලෝ. භූගත කඳන්. භූගත කඳන් වලට උදාහරණ කවුද පුතේ? භූගත කඳන් වලට උදාහරණ ටිකක් ගමු දරුවනේ අපි. භූගත කඳන් වලට උදාහරණ ටිකක් ගමු දරුවනේ. මේගොල්ලන්ට අපි කියනවා කවුද? රයිසෝම. රයිසෝම වලට අයිති වෙන්නේ කවුද දරුවනේ? ඉඟුරු කහ කැනාස් වගේ කට්ටිය නේද පුතේ? භූගත කඳන් රයිසෝම කෝම කිරියල වගේ කට්ටිය මේගොල්ලෝ භූගත කඳන්. ඊට පස්සේ කවුද පුතේ? ස්කන්ධ ආකන්ද. කවුද පුතේ? අර්ථාපල් වගේ කට්ටිය නේද පුතේ? භූගත කඳේ පාර්ශ්විකනේ අර්ථාපල් හැදෙන්නේ පුතේ. අර්ථාපල් කියන්නේ භූගත කඳ. භූගත කඳේ පාර්ශ්විකයි හැදෙන්නේ අර්ථාපල්. ස්කන්ධාකන්ද බල්බ ලූණු වගේ කට්ටිය පුතේ. ලූණු වගේ කට්ටිය බල්බ වලට අපි හඳුන්වන්නේ පුතේ. රයිසෝම කෝම ස්කන්ධාකන්ද බල්බ. අපි ඒගොල්ලෝ භූගත කඳන් පොළොව තුල කඳ භූගතයි පුතේ. භූගත කඳන් විදිහට ඒගොල්ලෝ අපි හඳුන්වන්නේ. රයිසෝම කියන්නේ ඉඟුරු කහ කැනාස් වගේ කට්ටිය. මේ බලන්නකෝ ඒගොල්ලෝ පොළොවට සමාන්තරව මේ ඉඟුරු වලේ බලන්නකෝ මේගොල්ලෝ පොළොවට සමාන්තරව වැඩෙන භූගත කඳන්. භූගත කඳන් ශල්ක පත්‍ර තියෙන ඒගොල්ලෝගේ ව්‍යාජ පත්‍ර ශල්ක පත්‍ර ඒගොල්ලෝගේ දකින්න තියෙන්නේ. එහෙනම් අපිට පුතේ ප්‍රශ්නට පිළිතුරු විදිහට අපිට යන්න පුළුවන් දරුවනේ. බලන්නකෝ ප්‍රශ්නට පිළිතුරු විදිහට අපිට යන්න පුළුවන්. රයිට්. ප්‍රශ්නෙන් අහන්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් මේ වසංගතත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක මේ වගේ ප්‍රශ්න අහනවා. විශේෂයෙන්ම මේ දේවල් මෙන්න මේ කාලේ මේ සෞඛ්‍ය දැන් මේ 2021 බහුවර්ණ ප්‍රශ්න අහලා තිබ්බා. මේ කොරෝනා වසංගතයට අදාළව සෞඛ්‍ය අංශ විසින් මේ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිවෙලින් කොහොමද කියලා අහලා තිබෙනවා. ඉතින් මේ කාලීන ප්‍රශ්නත් පුතේ විෂයන් වලට එහෙම අහනවා. මේ විද්‍යා විෂයන් වල ඉතින් විද්‍යා කොටස් අඩංගු විෂයන් ව්‍යවහාරික ජීව විද්‍යාව, පරිසර විද්‍යාව සහ කෘෂි විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත් ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් කියලා නේද පුතේ අපි කිව්වේ. ඒතකොට ඒකත් අපිට වටිනවා වැදගත් වෙනවා නේද? එතකොට දැන් මෙවර 2021 ප්‍රශ්නේදී අහලා තිබ්බා බහුවර්ණ ප්‍රශ්නේදී මේ විශේෂයෙන්ම කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් පිළිවෙලින් අඩංගු පිළිතුරු වන්නේ කියලා. 2020 ප්‍රශ්නයත් අහලා තිබ්බා මේ කොරෝනා වසංගතයත් හමුවේදී මේ ගියොතු වගාවක් විදියට පවත්වා ගන්න ප්‍රශ්නයක්. ඒකත් අහලා තිබ්බා. ඒකෙත් එහෙම ප්‍රශ්නයකුත් අහලා තිබ්බා. ඉතින් හරි මේ වගේ ප්‍රශ්න මේ එහෙම තියෙනකොට කාලීන ප්‍රශ්න විදියට විශේෂයට පේපර් එකට ඇතුළත් කරලා අහන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය සමාජීය සිද්ධි සම්බන්ධව දරුවෝ අවබෝධයෙන් ඉන්න ඕනේ පුතේ. සමාජයේ තියෙන මේ දේවල් වසංගත තත්ත්ව ඒ වගේ දේවල් ආවොත් මේ පොදු ප්‍රශ්න තියෙනවා දරුවනේ සමාජයේ මුළු ලෝකයේම බලපාන පැවැත්වෙන ප්‍රශ්න. ඉතින් ඒ පිළිබඳ අවබෝධයකුත් දරුවා තුළ තියෙනවද කියන එකයි බලන්නේ පුතේ. ඒකත් වැදගත්. ඉතින් විෂය නිර්දේශය තුල අඩංගු නොවුනත් ඉතින් ඒ වගේ දේවල් පිළිබඳ දරුවෝ මුළු ලෝකයේම අවධානය යොමුලා තියෙන දේවල් පිළිබඳ කාලීන ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, කාලීන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් දුවේ පුතේ ඔබ සතුව තියෙන්න ඕනේ. ඒකයි ඒක වැදගත් වෙන්නේ. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ ආහාර භෝගවලින් නිර්මිත භූදර්ශනයක් සැකසීමේදී පුතේ ශිෂ්‍යයෙකුගේ ගෙවත්තේ සෙවන සහිත ස්ථානයකට සුදුසු ශාකයක් එයාට තුන් මතක තියාගන්න. සෙවන සහිත සෙවන ලබා ගන්න සුදුසු ශාකයක් නෙවෙයි එකකින් අදහස් කරන්නේ. සෙවන සහිත ස්ථානයකට කවුද සුදුසු ශාකයක් තෝරා ගැනීමට එයාට අවශ්‍ය වුණා. ඒ සඳහා වඩාත්ම සුදුසු ශාකයක් වෙන්නේ පුතේ සෙවන සහිත ස්ථානයකට මේ ආහාර මේ වගාවනේ පුතේ. ඉඟුරු කියන්නේ අපිට ආහාරයට ගන්න එකක් අපි භෝගය. ඉඟුරු කියන කෙනා ඉතින් අපිට අතිශයින් වැදගත් වෙනවා නේද පුතේ මේ කාලේ. ඕනම ආහාරයකට අම්මලා ඉඟුරු එකතු කරනවා. තේ වලට දානවා ඉඟුරු නේද පුතේ කෑම හදද්දී. මස් මාළු වෙනකොට ගොඩක් ව්‍යංජන වලට මේ ඉඟුරු දා ගන්නවා. නේද? ඉතින් ඒක ඖෂධයක් ආහාරයක් විදිහට යොදා ගන්නවා. අපි ඉතින් ඕන විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාලම
හොඳ ගුණදායක ඔසුවක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉඟුරු ටිකක් මේ තෙතමනේ තියෙන තැනක අම්මලා සෙවණ සහිත ස්ථානයක හදා ගන්නවා. ඉතින් මේ ශිෂ්‍යයා තීරණය කරලා තියෙනවා. ඉතින් ඒක ශාකය තමයි මෙයා මෙතනදී තෝරගන්න තිබුණාන්. ශාකයේ විදිහට වඩාත්ම ගැළපෙන සුදුසුම පිළිතුරු විදිහට දුවේ පුතේ අපිට තෝරගන්න වෙන්නේ. මම හිතන්නේ ඔබට අවබෝධයක් ලැබුණේ සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැනත් ඉතාමත්ම වැදගත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි ඒවා කතා කරනකොට. හොඳයි පුතේ. අපි යමු ප්‍රශ්නාංක 4ට. ඉතාම හොඳ ප්‍රශ්නයක් පුතේ තවත්. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වඩාත්ම බහුලව දක්න ලැබෙන පස් කාණ්ඩය වෙන්නේ. ඉතින් දැක්ක ගමන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. අනිත් ඒවා බැහැර වෙනවා පුතේ. ශ්‍රී ලංකාවේ මහා පස් කාණ්ඩය, ශ්‍රී ලංකාවේ වපසරියෙන් 3න් එකක් පමණම පැතිරලා තියෙන පස් කාණ්ඩය විශේෂයෙන්ම වියලි කලාපයේ ගත්තහම පුතේ අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, එතකොට හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, පුත්තලම් වගේ දිස්ත්‍රික්කවල පුතේ ප්‍රදේශවල විහිදිලා පවතින මේ ශ්‍රී ලංකාවේ මහා පස් කාණ්ඩයේ විදිහට අපි හඳුන්වන්නේ කවුද පුතේ? රතු දුඹුරු පස. රතු දුඹුරු පස. ඉතින් අපි දන්නවා පුතේ මතු පිට රතු දුඹුරු වර්ණයක් පෙන්වන්නේ පුතේ. තව ඇතුළතට වන්නට පුතේ මේක තද රතු වර්ණයක් පෙන්වුම් කරන්නේ. රයිට්. ඉතින් විශේෂයෙන්ම වියලි කලාපේ මහා පස් කාණ්ඩයේ පුතේ වියලි කලාපේ ජල සම්පාදනයේ යටතේ ගොඩබෝග වගා කරනවා පුතේ. ගොඩබෝග වගා කරනවා. ඒ වගේම මහකන්නේදී වර්ෂා ජලයෙන් පුතේ ධාන්‍ය වර්ග, එළවලු වර්ග වගා කරනවා දරුවනේ. හේන් ගොවිතැන සිදු කරනවා පුතේ. මහකන්නේදී පුතේ විශේෂයෙන්ම හේන් ගොවිතැන කරනවා. මේ වර්ෂා ජලයෙන් පුතේ ධාන්‍ය භෝග වගේම හේන් ගොවිතැන. ඊට පස්සේ ලංකාවේ ස්වභාවික වනාන්තරවලට පෝෂණය සපයන්නේ බහුතරයකට මේ රතු දුඹුරු පස පුතේ. ඉතින් මේක දන්නවා දුවලා පුතාලත් එක්ක කතා කරපුවාම ඉතින් මේ පසේ ජල වාහනය හොඳින් සිදු වෙනවා පුතේ. ඉතින් ජල වාහනය හොඳින් සිදුවන මේ පස වඩාත් යෝග්‍යයි පුතේ. ඉතින් මොන වගේ භෝග සඳහාද? විශේෂයෙන්ම පුතේ කෙසෙල්, පොල්, අඹ, ධාන්‍ය වගේ භෝග වර්ග සඳහා භාවිතා කරන්න පුළුවන් පුතේ. මේ රතු දුඹුරු පසේ සීමාකාරී සාධක විදියට ගත්තාම පුතේ මේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩු එක වගේම පුතේ පස ගත්තාම මේ බොරළු ස්වභාවයේ වැඩි, පස වැලිමය මතු පිට ගත්තාම වැලිමය ස්වභාවයක් පෙන්눔 කරන්නේ පුතේ. ඉතින් මේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩු ගතිය වගේ දේවල් තමයි මේ පසේ සීමාකාරී සාධක විදියට දකින්න පුළුවන් වෙන්නේ පුතේ. ශ්‍රී ලංකාවේ මහා පස් කාණ්ඩයේ වැඩිම භූමි ප්‍රදේශයක පැතිරලා තියෙන වපසරියෙන් 3න් එකක්ම පවන පැතිරලා තියෙන පස් කාණ්ඩය තමයි පුතේ මේ රතු දුඹුරු පස. ඉතින් ඊ타මත්ම වැදගත් මේ පස් කාණ්ඩය පුතේ ගත්තාම ඒ සම්බන්ධයෙන් ඉතින් මේ කතා කරපුවාම ප්‍රශ්නය තුනම තියෙනවා. දරුවෝ දන්නවා. ඉතින් මට පොඩ්ඩක් කියන්නකෝ දෙවනුව වැඩිපුරම තියෙන පස් කාණ්ඩය මොකද්ද කියලා ඇහුවොත් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? මෙන්න ලංකාවේ වියලි කලාපයේ වඩාත් බහුලව දක්න ලැබෙන පස් කාණ්ඩය මේක තමයි වියලි කලාපයේ මහා පස් කාණ්ඩය. කවුද? මෙන්න යාළුවා ප්‍රශ්නාංක 5 රතු දුඹුරු පස. හරි රතු දුඹුරු පස. මේ දෙවනියට මෙයා තමයි අංක 1. දෙවනියට වැඩියෙන් ඉන්න කෙනා පුතේ දියසෙලු පස. මෙන්න දියසෙලු පස. දෙවනියට වැඩිම පස් කාණ්ඩය නේද පුතේ? දියසෙලු පස කියලා අපිට ගන්න පුළුවන්. මෙන්න ලංකාවේ වියලි කලාපයේ මහා පස් කාණ්ඩයේ කලාප ටිකක් දිස්ත්‍රික්ක ටිකක් පුතේ අනුරාධපුරේ, පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය ඊට පස්සේ අපිට ගත්තාම හම්බන්තොට, මොනරාගල වගේ දිස්ත්‍රික්ක, ඒ වගේම කුරුණෑගල සහ පුත්තලම කියන දිස්ත්‍රික්කවලත් පුතේ මේ පස අපිට බහුලව දැක ගන්න පුළුවන් පස් කාණ්ඩයක් විදියට හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් ජල සම්පාදනයේ යටතේ පුතේ ගොඩබෝග වගා කරනවා. ඒ වගේම වර්ෂා ජලයත් එක්ක වර්ෂා ජලයෙන් පුතේ ධාන්‍ය වර්ග, හේන් ගොවිතැන වගේ දේවල් පුතේ භෝග වගා කටයුතු සිදු කරනවා. ඉතින් මේ පසේ ස්වභාවය ගත්තාම විශේෂයෙන්ම ජල වහනේ හොඳින් සිදුවන පසක්. ඒක නිසා පොල්, කෙසෙල්, අඹ, ධාන්‍ය භෝග සඳහා ඊටාම සුදුසුයි පුතේ. ලංකාවේ ස්වභාවික වනාන්තර වලින් වැඩි ප්‍රමාණයකට පෝෂණය සපයන්නේ මේ රතු දුඹුරු පසයි පුතේ. ඉතින් අතිශය වැදගත් පස් කාණ්ඩයක් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් 2019 දී මේ ප්‍රශ්න අහලා තියෙනවා. වරින් වර අහන්න පුළුවන් පස් කාණ්ඩ පිළිබඳවත් ඊටාම හොඳින් අධ්‍යයනය කරලා සිටීම පුතේ අතිශය වැදගත් වෙනවා ඔබට. හොඳයි දරුවනි. ප්‍රශ්න අංක 4 අපි ඉදිරියට යමු. හොඳයි දුවේ පුතේ. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 2019 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඇදුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුවේ පුතේ. එතකොට අපි පස්වෙනි ප්‍රශ්නයට ආවා පුතේ. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන.
මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන කියන එකත් පුතේ විෂය නිර්දේශයේ යාවත් කාලවලට පස්සේ විෂය නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච කොටසක් පුතේ. මීට කලින් අපි කතා කරේ මේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන ගැනයි. ඉතින් දුවේ පුතේ මේ අලුත් කොටසෙම අර පැරණි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන කියන කොටස එහෙම්මම තියෙනවා. එතකොට කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කිව්වේ දුවේ පුතේ ඔබ දන්නවා අපි කාලගුණික දත්ත නිවැරදිව ලබා ගැනීම සඳහා නැත්නම් කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා නිවැරදිව උපකරණ ස්ථාපිත කරන ලද ස්ථානයක් තමයි දුවේ පුතේ අපි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කිව්වේ. ඔබ පාසලෙන් හරි ඔබේ පන්තියකින් හරි ඔබ මේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් බලන්න එක්කන් ගිහිල්ලා ඇති දරුවනේ. ඉතින් ලංකාව පුරා මේ දිස්ත්‍රික්ක 22ක පමණ මේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම ප්‍රධාන නගරවල අනුරාධපුරේ කුරුණෑගල මේ දරුවනේ ප්‍රධාන මධ්‍යස්ථානෙ පිහිටලා තියෙනවා. කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දරුවනේ. ඉතින් අපි දන්නවා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ දුවේ පුතේ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා අපි පොඩ්ඩක් ලියමු නේද? කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියන එකට ඕගොල්ලොටත් අපිත් එක්කව ලියන්න පුළුවන් නේ. අපි ස්වයංක්‍රීයකට යන්න කලින් පුතේ කාලගුණික දත්ත ලබා ගැනීම කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා නිවැරදිව මොනවද පුතේ උපකරණ ස්ථාපිත කරන ලද ස්ථානයක් කවුද? කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් නම් වේ. අන්න බලන්නකෝ. එතකොට කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියන්නේ කවුද දුවේ පුතේ? කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා මොනවද? කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා නිවැරදිව කවුද උපකරණ ස්ථාපිත කරන ලද ස්ථානයක්. නිවැරදිව උපකරණ ස්ථාපිත කරන ලද ස්ථානයක් පුතේ අපි හඳුන්වනවා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් නම් වේ. බලන්න ඔබේ අර්ථ දැක්වීම හරිද කියලා. ඔබ දැනටමත් මේ අර්ථ දැක්වීම ඔබට ලියන්න පුළුවන්ද බලන්න පුතේ. කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා මොනව ලබා ගන්නද දුවේ පුතේ? කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා වර්ෂාපතනය, සුළඟේ වේගය, සුළඟේ දිශාව, දවසේ උපරිම උෂ්ණත්වය, දවසේ අවම උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, වායුගෝලීය පීඩනය, රයිට්, සූර්ය දීප්ත පැය ගණන, ආලෝක තීව්‍රතාවය වගේ. එහෙනම් දුවේ පුතේ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා හරිද නිවැරදිව උපකරණ ස්ථාපිත කරන ලද ස්ථානයක් තමයි පුතේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. එතකොට ඕගොල්ලොන්ට මතක ඇති හැමදේම පුන පුනා අහන ප්‍රශ්නයක් තියෙනවා විභාග රචනා ප්‍රශ්න වලට වගේම බහුවර්ණ ප්‍රශ්න වලටත් අනිවාර්යෙන් අහනවා. ඉදිරියටත් එහෙමයි. හැමදේම අහනවා පුතේ මේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මොකද්ද පුතේ? කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඒ සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීමේදී අන්න බලන්න කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න සුදුසු භූමියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරන්න කියලා අහනවා පුතේ රචනා ප්‍රශ්නයක්. එහෙනම් අපි දැනටමත් ඔබ කියපු සැනින්ම දන්නවා ඔබට මතක් වෙනවා පහසුවෙන් යෑමෙම් කළ හැකි ස්ථානයක් වෙන්න ඕනි පුතේ. පහසුවෙන් යන්න එන්න පුළුවන් වෙන්න ඕනි පුතේ මේ නිරීක්ෂණය කරන දරුවන්ට මේ දත්ත තොරතුරු ලබා ගන්න අයට. මේක අපි ගඟකින් ගිහිල්ලා ආයේ කන්දන් නැගලා ගිහිල්ලා ආයේ පල්ලමක් බැහැලා ගිහිල්ලා ආයේ වනාන්තරයක් පහු කරන් ගිහිල්ලා එහෙම තැනක් වෙන්න බෑ. පහසුවෙන් යෑමෙම් කරන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. නිරාවරිත භූමියක් වෙන්න ඕනේ පුතේ. සමතලා භූමියක් වෙන්න ඕනේ. ආවරණය වෙලා අවට වටපිලාව ආවරණය වෙච්ච තැනක් වෙන්න බෑ. නිරාවරිත සමතලා භූමියක් වෙන්න ඕනේ. ජල වහනේ සතුරුදායක ජලය පිරීලා හැමතැනම යන්න බෑ. වතුරේ වැටිලා
වතුර පිරලා තියෙනවා මඩ ගාගෙන එහෙම යන්න බෑ මේ දත්ත තොරතුරු ලබා ගන්න. ජලයේ ක්‍රමානුකූලව බැහැලා එන එක ජල වාහනයේ සතුටුදායක සමතලා භූමියක් සමතලා ඉරිමක් වෙන්න ඕනේ පුතේ. අවට බාධක තියෙනවා නම් මොන වගේද? පර්වත ගස් ස්වභාවික විතර උස් ගොඩ නැගිලි වගේ තියෙනවා නම් මෙන්න මේ බාධකවල උසමින් දෙගුණයක දුරින් තමයි මධ්‍යස්ථානයේ පිහිටවන්න ඕනේ පුතේ. අවට බාධක තියෙනවා නම් දුවේ පුතේ පර්වත ගස් විශාල උස් ගොඩනැගිලි වගේ බාධක තියෙනවා නම් මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන්න බලාපොරොත්තු වන භූමිය අවට පුතේ මේ බාධකවල උසමින් දෙගුණයක් දුරින් බාධකවල උස වගේ දෙගුණයක් දුරින් තමයි මධ්‍යස්ථානයේ පිහිටවන්න ඕනේ පුතේ. ඒ වගේම ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන භූෂමතාවයන් දකින්න තියෙන තැනක් වෙන්න ඕනේ පුතේ. ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණ තියෙන්න ඕනේ. ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන භූෂමතාවයන් සහිත ඒ කියන්නේ ප්‍රදේශයේ නියෝජනය කරන ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. දැන් අපි අනුරාධපුරේ පිහිටවනවා කියලා අනුරාධපුරයට යන පාරේනේ කියලා දඹුල්ලේ පිහිටන්නේ කඳු මුදුනක. දැන් අනුරාධපුරයේ පොදුවේ දක්නට තිබෙන භූෂමතාවයන් තැනිතලානේ පුතේ දක්නට ලැබෙන්නේ. එහෙනම් ප්‍රදේශයේ නියෝජනය කරන ස්ථානයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රදේශයේ පොදුවේ දකින්නට තියෙන ලක්ෂණ සහිත වෙන්න ඕනේ. භූ විෂමතාවයන් සහිත ලක්ෂණ තියෙන තැනක් වෙන්න ඕනේ. අවට පුතේ වැව් පොකුණු වගේ ජල ප්‍රභව වලින් තොර වෙන්න ඕනේ පුතේ. මොකද අපි දන්නවා ජලාශ නැත්නම් ආශ්‍රිතව වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩිනේ පුතේ. මේ මධ්‍යස්ථානය පිහිටවන භූමිය ආසන්නයේ පොකුණු වැව් ආදිය පිහිටා නොතිබීමත් වැදගත් වෙනවා පුතේ. රයිට්. ආදිය පිහිටා නොතිබීමත් ඒ මධ්‍යස්ථානයේ ඉටු කරන ප්‍රදේශයේ භූමිය ආශ්‍රිතව වැව් පොකුණු ආදී ජලාශ ආදී පිහිටා නොතිබීමත් වැදගත් වෙනවා පුතේ. රයිට්. පහසුවෙන් යෑම් කරන්න පුළුවන් සමතලා භූමියක්, ජල වහනයේ සතුටුදායක නිරාවරිත භූමියක්, ප්‍රදේශයේ නියෝජනය කරන ස්ථානයක්, ප්‍රදේශයේ පොදුවේ දකින තියෙන භූවිෂමතාවයන් සහිත ස්ථානයක් වෙන්න ඕනේ දරුවනේ. ඉතින් මේ මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු ගැනත් පුතේ අපි කතා කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා පුතේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක විශේෂයෙන්ම මේ අපි කියනවා සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට ස්ථාපිත කරලා තියෙන කාලගුණ මධ්‍යස්ථානයක් තමයි පුතේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් නැත්නම් ඔටෝමේෂන් වෙදර් ස්ටේෂන් එකක් කියන්නේ. කාලගුණයෙන් බාධා නොවන විදියට වෙදර් ප්‍රූෆ් කාලගුණයෙන් බාධා නොවන විදියට පුතේ මේ කුළුණක් මත ස්ථාපිත කරලා තියෙනවා පුතේ. සංවේදක සහිත මේ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා සංවේදක සහිත උපාංග තියෙනවා පුතේ. සෙන්සස් සහිත උපාංග තියෙනවා. මේ මධ්‍යස්ථානයේ ප්‍රධානම කොටස් තුනක් තියෙනවා පුතේ. හදවත බදු ඩේටා ලොග දත්ත එකතුකරණය තියෙනවා පුතේ. කාලගුණ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක හදවත බඳු ඩේටා ලොග එක දත්ත ලගුර නැත්නම් දත්ත එකතුකරණය තමයි පුතේ ප්‍රධානතම කොටස වෙන්නේ. ඩේටා ලොග පුතේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක ප්‍රධාන කොටස. ඊළඟට සංවේදක තියෙනවා පුතේ. ඒ වගේම පුනරාරෝපණය කළ හැකි බැටරියක් තියෙනවා පුතේ. රීචාර්ජබල් බැටරියක් තියෙනවා. ඉතින් පුතේ මීට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සුළං බලයෙන් හරි පුතේ එහෙම නැත්නම් අපිට සූර්ය පැනලයක් සෝන පැනලයක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රැහන් සහිත විදුලිය අපිට විදුලි බලය ලබා ගන්න පුළුවන් රැහන් මගින්. අපි දැන් අපි සාමාන්‍ය නිවස් වලට ලබා ගන්න රැහන් මගින් එන විදුලිය රැහන් මගින් ලබා ගන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් සෝල පැනල් එකක් භාවිතා කරලා ලබා ගන්න පුළුවන් පුතේ. වර්ෂාව සහිත කාලවල අපිට සුළං මෝලක් භාවිතා කරන්න පුළුවන්. ටර්බයිනයක් සුළං ටර්බයිනයක් භාවිතා කරන්න පුළුවන් පුතේ. මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් විශේෂත්වයේ වැදගත්කම් තමයි පුතේ ළඟාවිය නොහැකි ස්ථානයක වුණත් මේ ස්ථාපිත කරලා අවශ්‍ය තොරතුරු නිවසේ ඉඳලා අපිට ලබා ගන්න පුළුවන් පුතේ. තොරතුරු ඒ වගේම අපිට මේ එදිනෙදා දෛනිකව සිදු කරන්න ඕන නඩත්තු කිරීම ස්වයංක්‍රීයව සිදු වෙනවා පුතේ. උදාහරණයක් විදිහට වර්ෂාමානයේ ජලය ඉවත් වීම වගේ කටයුතු පුතේ ස්වයංක්‍රීයව සිදු වෙනවා. අපි යන්න අවශ්‍ය නැහැ මේ නඩත්තු කටයුතු කරන්න. අපිට ගෙදර ඉඳන් පුතේ මේක ලබා ගන්න පුළුවන් පුතේ. මේ දත්ත එකතුකරණය මගින් ලබා ගන්න දත්ත පුතේ අපිට GPS ඒ වගේම Wi-Fi මගින් පුතේ අපිට ලබා ගන්න පුළුවන් පුතේ. මේවා ලබා ගන්න පුළුවන් තොරතුරු අපිට විවිධ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලය හරහා විවිධ මාධ්‍ය ඔස්සේ අපිට මේ තොරතුරු
මධ්‍යස්ථානයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. ස්ථානයට යන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අපිට වර්ෂාපතනය පිළිබඳ තොරතුරු දත්ත අවශ්‍ය වුණොත් පුතේ දෛනික මාසික වාර්ෂික දත්ත පුතේ අපිට ශනිකව ටක් ගාලා ලබා ගන්න පුළුවන්. ඒවා හදා ඉන්න ඕනේ නැහැ. ඒවා කැල්කියුලේට් කරලා දෙනවා පුතේ අපිට. ඒ තොරතුරු ඉකාම කඩිනම්ම ලබා ගන්න පුළුවන් වාසිය තියෙනවා පුතේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක. ඉතින් පුතේ මෙන්න මේ ආකාරයට ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ පුතේ අපිට කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට ස්ථාපිත කරලා තියෙන කාලගුණ මධ්‍යස්ථානයක් පුතේ ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක් නැත්නම් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් කියන්නේ. ඉතින් මේ උපකරණ කුබගසකට මැස්ටයකට නැත්නම් කුළුණකට සවි කරලා තියෙන පුතේ විවිධ අවශ්‍යතාවයන් මත මේ කුළුණේ උස වෙනස් වෙනවා පුතේ මීටර 2 මීටර 3 මීටර 10 මීටර 30 ආදී ආකාරයට පුතේ මිනිසාට අවශ්‍ය වෙන කාලගුණ තොරතුරු ඒ වගේම කුෂිකාර්මිකව වැදගත් වෙන කාලගුණක තොරතුරු පුතේ ඒ වගේම විශාල පරාසයක විහිදුණු තොරතුරු ලබා ගන්න පුළුවන් මේ මීටර 30ක පමණ උසින් මේවා ස්ථාපිත කුළුණ ස්ථාපිත කෙවුසකින් ස්ථාපිත කිරීම මගින් පුතේ. ඉතින් ඒ අනුව අපිට අවශ්‍ය තොරතුරු දත්ත ලබා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට පුතේ. රයිට්. මෙන්න පුතේ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 5 ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක පුතේ එක බලමු. බැටරි පුනරාරෝපණය සුළං මගින් සිදු කරයි. ඉතින් සුළං මගින් විතරක් සිදු කරනවා කියන්න බෑ පුතේ. සෝලර් පැනල් එකකින් අපිට කරගන්න පුළුවන් එක නේද? සූර්ය කෝෂ භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට විශේෂයෙන්ම මේ අපිට කෙලින්ම ඩිරෙක්ට් කරන්ට් එක රැහන් මගින් විදුලිය ලබා ගන්න පුළුවන් පුතේ මේ ක්‍රියාකාරීත්වයේ සඳහා. ඒ නිසා පළවෙනි උත්තරේ පුතේ අපිට රිජෙක්ට් කරන්න වෙනවා, බැහැර කරන්න වෙනවා පළවෙනි උත්තරේ අපිට නේද? පළවෙනි උත්තරේ බැහැර කරමු. සංවේදක ස්ටීවන්සන් ආවරණයක් තුල තියෙනවා. ඒක මොන බොරු කතාවද? ස්ටීවන්සන් ආවරණයක් තියෙනවා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවල. ඔබ දන්නවා උෂ්ණත්වමාන, ආර්ද්‍රතාමාන, තෙත්තා වියලි බල්බ උෂ්ණත්වමාන ඒවා ඍජු සූර්යාලෝකයට නිරාවරණය වෙන එක වැළැක්වීමටත් අර ඒවා උපකරණ වලට ඇතිවන හානි වැළැක්වීම සඳහා උපකරණ නේද පුතේ සතුන්ගෙන් විවිධ හානි වෙන්න පුළුවන් උපකරණ වලට මේ උපකරණ ඍජු සූර්යාලෝකයට නිරාවරණය වෙන එක වළක්වන්නත් උපකරණ වල ආරක්ෂාව සඳහා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවල විශේෂයෙන්ම උපරිම උෂ්ණත්වමාන, අවම උෂ්ණත්වමාන, තෙත්තා වියලි බල්බ උෂ්ණත්වමාන නැත්නම් ආර්ද්‍රතාමාන, පීඩනමාන වගේ උපකරණ දරුවනේ රඳවලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ උපකරණ උෂ්ණත්වමාන වැනි උපකරණ තමයි ස්ටීවන්සන් ආවරණයක් තුල රඳවලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේදී පුතේ සෙන්සර්ස් නැත්නම් සංවේදක ස්ටීවන්සන් ආවරණය තුල තියලා තියෙනවා කියන එක පට්ටපල් බොරුවක්. හොඳයි. අපි යමු තුන්වෙනි උත්තරේට. වර්ෂාමානයේ කුඹගසට මැස්ට් එකට මීටර 2ක් දුරින් අපෝ නෑ. ඒකත් කතාව බොරු. ප්‍රධාන සංඝටකයේ වනුයේ දත්ත ලගුර ඩේටා ලොග එක පුනරාරෝපණය කළ හැකි බැටරි සහ සංවේදක. හොඳ උත්තරයක් වගේ එක තුනක් පොඩ්ඩක් තියලා පස්වෙනි උත්තරේට යන්න බලන්න. සියලුම සංඝටක කාලගුණයට ඔරොත්තු දෙන ෆයිබර්ග්ලාස් කුටීරයක් තුල තබා ඇත. එහෙම නන්නේ කුඹ ගහකටයි මේවා සම්බන්ධ කරලා තියෙන වෙදර් ප්‍රූෆ් තමයි. නමුත් මේකේ කියන විදිහට සියලුම සංඝටක කාලගුණයට ඔරොත්තු දෙන ෆයිබර්ග්ලාස් කුටීරයක් තුල බහා ඇත කියන උත්තරේ ගන්න බෑ. උත්තරේ නිවැරදි උත්තරේ 4 පුතේ. ප්‍රධාන සංඝටක වෙන්නේ දත්ත ලගුර ඩේටා ලොග එක. ඒක තමයි ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එක හාර්ට් එක හදවත බඳු විදියට ක්‍රියා කරන්නේ. හාර්ට් එක විදියට ක්‍රියා කරන්නේ පුතේ කවුද පුතේ? ප්‍රධාන සංඝටකයේ වෙන්නේ දත්ත ලගුර ඩේටා ලොග එක. එයා තමයි ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එක හාර්ට් එක හදවත බඳු ක්‍රියා කරන්නේ පුතේ. ඒ වගේම රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා පුතේ. පුනරාරෝපණය කරන්න පුළුවන් බැටරි එකක් තියෙනවා. සංවේදක තියෙනවා පුතේ. සංවේදක තියෙනවා. සෙන්සර්ස් තියෙනවා පුතේ. සංවේදක සහිත උපකරණ තමයි පුතේ මේ තුල අපිට රඳවලා තියෙන්නේ. හතරවෙනි පිළිතුර බලන්න දරුවනේ. ප්‍රධාන සංඝටකයේ වනුයේ දත්ත ලගුර ඩේටා ලොග එක. අන්න කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක පුතේ හදවත බඳු කොටස තමයි පුතේ මේ ඩේටා ලොග එක දත්ත ලගුර නැත්නම් මේ දත්ත එකතු කරන නැත්නම් ඩේටා ලොග එක පුතේ. ඒතර ඒක හරි කොටස. ඒ වගේම පුනරාරෝපණය කළ හැකි බැටරියක් තියෙනවා පුතේ. රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා. සංවේදක තියෙනවා. මෙන්න පුතේ අපිට අනිත් උත්තර රිජෙක්ට් වෙලා මෙන්න නිවැරදි උත්තරේ 4 වෙනි උත්තරේ විදිහට තෝරගන්න පුළුවන්. මේ ප්‍රධාන සංඝටකයේ තමයි පුතේ දත්ත ලගුර ඩේටා ලොග එක. ඒ වගේම පුතේ පුනරාරෝපණය කළ හැකි බැටරියක් තියෙනවා පුතේ. රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා සහ
සෙන්සස් සංවේදක අඩංගුවේ පුතේ මේ සංවේදක සහිත උපාංග තමයි පුතේ විශේෂයෙන්ම මේ කුඹ ගහකට මැස්ට් එකකට සවි කරලා තියෙන්නේ. එහෙනම් ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක ප්‍රධාන කොටස් තුන තමයි පුතේ ඩේටා ලොග එක දත්ත එකතුකරණය, ඒ වගේම පුනරාරෝපණය කළ හැකි බැටරිය සහ සංවේදක පුතේ. රයිට්. එහෙනම් උත්තරේ පිළිතුර පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදියට පුතේ අපිට පිළිතුරු අංක 4 තෝරගන්න පුළුවන්. පිළිතුරු අංක 4 තෝරගන්න පුළුවන්. හොඳයි පුතේ අපි එහෙනම් යමු ප්‍රශ්න අංක 6ට. ප්‍රශ්න අංක 6ත් පුතේ වගේම ඊටාම වැදගත් ප්‍රශ්නයක්. පහත දක්වා ඇති ප්‍රස්ථාර අතුරින් ජලයේ උෂ්ණත්වයේ සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයේ විචලනය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මේ ජලයේ උෂ්ණත්වය කියපුවාම පුතේ ඒක ජලයේ භෞතික පරාමිතියක් පුතේ. ඉතින් ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව කතා කරද්දී පුතේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් වෙද්දී පුතේ මේ ජලයේ ගුණාත්මක භාවය සඳහා වැදගත් පරාමිතීන් ගැන කතා කරනවා පුතේ අපි. භෞතික පරාමිති, රසායනික පරාමිති සහ ජෛවීය පරාමිති යටතේ කොලිෆෝම් පරීක්ෂාව ගැන කතා කරනවා පුතේ. ඉතින් විශේෂයෙන්ම ජලයේ භෞතික පරාමිතීන් ගැන කතා කරනකොට පුතේ අපිට ජලයේ භෞතික පරාමිතීන් ගැන කතා කරනකොට පුතේ ආවීලතාවය, ගන්ධය, වර්ණය, ඒ වගේම උෂ්ණත්වය, ඒ වගේම අපි විද්‍යුත් සන්නායකතාවය, ඒ වගේම අපිට හඳුන්වන්න පුළුවන් TSS නේද? total suspended solid නේද? අපි කියන්නේ මුළු ඝන අපද්‍රව්‍ය නේද දරුවනේ? කියන්නේ අපි කියනවා suspended කියපුවාම අපි කියන්නේ අවලම්බිත මුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය නේද දරුවනේ? බලන්න විශේෂයෙන්ම අපිට කතා කරනකොට මෙතන වැදගත් වෙන්නේ භෞතික ලක්ෂණ ගැන. අපි විද්‍යුත් සන්නායකතාවයත් භෞතික ලක්ෂණයක් යටතේ පුතේ කතා කරන්නේ. උෂ්ණත්වය ප්‍රධාන භෞතික ලක්ෂණයක් විදියට කතා කරන්නේ. ජලයේ වර්ණය, ජලයේ ගන්ධය, ඒ වගේම ආවීලතාවය ගැන කතා කරනවා පුතේ. මේ ජලයේ බොරතාවය ගැන අපි කතා කරනවා. ඉතින් මෙතනින් අපිට මේ ප්‍රශ්නේදී වැදගත් වෙන්නේ ජලයේ ප්‍රධාන භෞතික පරාමිතියක් වන උෂ්ණත්වය සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රශස්ත අපි දන්නවා උෂ්ණත්වයේ වැඩි වෙන්න විවිධ හේතු නිසා මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරනකොට, ඒ වගේ යන්ත්‍ර ක්‍රියාත්මක කරනකොට පුතේ නිෂ්පාදනවලදී මේ යන්ත්‍ර ක්‍රියාත්මක කරනකොට ඒ යන්ත්‍රවල සිසිලනය සඳහා ජලය යොදා ගන්නවා පුතේ. තාපවත් වෙනකොට යන්ත්‍ර විදුලි ජනක යන්ත්‍ර වගේ ක්‍රියාත්මක කරනකොට ඒ යන්ත්‍ර සිසිලනය කිරීම සඳහා යොදා ගන්න ජලය පුතේ තාපය අවශෝෂණය කර ගැනීමෙන් මේ තාපවත් වූ ජලය ජල ප්‍රභවවලට එකතු වීමෙන් ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා පුතේ. අනුව එවැනි විවිධ ක්‍රියාවලින් හේතුවෙන් ජලයේ උෂ්ණත්වය වැඩි වෙන විවිධ හේතු සාධක දායක වෙනවා පුතේ. ඉතින් ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ පුතේ ඒ අනුව ජලයේ විවිධ පරාමිතීන් වෙනස් වෙන්න පුළුවන් පුතේ. ජලයේ pH අගය වෙනස් වෙන්න පුළුවන් පුතේ. ජලයේ ඝනත්වය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ජලජ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගය වැඩි වෙන්න පුළුවන් පුතේ. එතකොට අපි බලමු මේකදී මේ ජලජ ජීවීන්ගේ පස්ථාරයක් තියෙනවා පුතේ. තා පහසෙන් අඳුර ගන්න පුළුවන්. උෂ්ණත්වයේ සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයේ විචලනයේ වඩාත්ම හොඳින් පැහැදිලි වෙන ප්‍රස්ථාරය පුතේ. බලමු අංක 1 ප්‍රස්ථාරය බලන්නකො පුතේ. මේ බලන්න උෂ්ණත්වය ටෙම්පරේචර් එකයි ඒගොල්ලොන්ගේ මෙටබොලිසම් එකයි පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අතර ප්‍රස්ථාරය. මේ බලන්න මේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනකොට මේ බලන්න ක්‍රමයෙන් වැඩි වෙලා උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක මේ බලන්නකො උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක මේ බලන්නකො පරිවෘත්තීය උෂ්ණත්වයේ වැඩි වෙනකොට පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයත් ක්‍රමයෙන් වැඩිලා මේ උපරිම වෙලා මේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය උපරිම වෙලා පුතේ ආයෙත් මොකද වෙන්නේ ක්‍රමයෙන් පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ
ක්‍රමයෙන් පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ගිහිල්ලා උපරිම වෙලා තියෙනවා පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය. නේද? මෙන්න මෙතනදී පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය උපරිම වෙලා මේ බල නැවත අඩු වෙලා තියෙනවා. එහෙනම් උෂ්ණත්වයත් එක්ක පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් වැඩි වෙලා පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය උපරිම අගයකට වෙලා අඩු වෙලා තියෙනවා. මේ බලන්න අඩු වෙලා ගිහින් තියෙනවා. එහෙනම් උෂ්ණත්වය සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයේ විචලනයේ වඩාත් උදින් පෙන්වන ප්‍රස්ථාරය තමයි පුතේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 උෂ්ණත්වය සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයේ විචලතාවයේ වඩාත් උදින් පැහැදිලි වෙන්නේ මෙන්න මේ අගේ. අපි දන්නා උෂ්ණත්වයේ වැඩිවීම මේ ජීවීන් මේ ඇන්න පවා හේතු වෙනවා පුතේ ඒගොල්ලන්ට දරාගත හැකි උෂ්ණත්වයක් තියෙනවා. අපි දන්නවා ජලයේ උෂ්ණත්වයේ වැඩිවීම නිසා කොරල් පර ආශ්‍රිත කොරල් බුහුභාවන්ගේ ක්‍රියාකාරීත්වයට බලපානකුව නේද පුතේ කොරල් පර විරංජනයකට ලක් වෙනවා කිව්වා පුතේ. මතක ඇති ඔබට මේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට ඒ උෂ්ණත්වයේ අධික උෂ්ණත්වයේ බලපෑමකට අපි කතා කරලා තියෙනවා ඒක අතු කරුණ. හොඳයි පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි දරුවනේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 2019 උසස් පෙළ පළවෙනි ප්‍රශ්න පත්‍රයත් එක්කයි දෙවිපතිය සම්බන්ධ වෙලා ඉන්නේ. අපි ප්‍රශ්න අංක 7ට යනවා දරුවනේ. ශිෂ්‍යයෙකු විසින් එකට 10000 පරිමාණයේ සිතියමක් මත නගර දෙකක දුර මනින ලදුව රයිට් නගර දෙකක දුර දරුවනේ අපි නිකන් ගමු මේ නගර දෙක විදිහට රයිට් අපි ගමු දරුවනේ අපි කැමති නගර දෙකක් අපි නුවර කොළඹ කියලා ගමු දුර වෙනස් වෙන්න පුළුවන් ඒක රයිට් නුවර කොළඹ රයිට් එතකොට මේ ශිෂ්‍යෙක් විසින් එකට 10000 පරිමාණයේ සිතියමක් මත දරුවනේ දැන් අපි මේ සැබෑ පොළොව මත තියෙන මිනුම තමයි දුවේ පුතේ අපි සිතියමක් මත පරිමාණයට සලකුණු කරන්නේ සැබෑ පොළොව මත තියෙන මිනුම අපිට කිලෝමීටර මීටර ගණන් වලින් දරුවනේ පවතින ලෙසටම ඔබ දන්නවා කඩදාසියක සිතියමක් මත සටහන් කරන්න හැකියාවක් නැහැ දුවේ පුතේ ඒක නිසා අපි සිතියමක් මත කඩදාසියක් මත දරුවනේ මේ සැබෑ පොළොව මත මිනුම අපි සිතියම මත දක්වන්න ඕනේ පුතේ සත්‍ය වශයෙන්ම සැබෑ පොළොව මත අපි ලබා ගන්නා මිනුමක් ඒක මීටර වලින් එන්න පුළුවන් දරුවනේ කිලෝමීටර වලින් එන්න පුළුවන් නගර දෙකක් අතර මනින දුරක් වෙන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම අපි තලමිතික මැනුම යොදාගෙන පෘථුවිය තිරස් තලයක්සේ සලකා යම් සීමිත ප්‍රදේශයක් තුල සිදු කරන මිනුමක් දරුවනේ නගර දෙකක් අතර දුර ගණනය කිරීම වගේ අවස්ථාවකදී දරුවනේ අපි පෘථුවියේ කවාකාර හැඩය සැලකිල්ලට නොගෙන ඔබ දන්නවා භූමිතික මැනුමේදී අපි පෘථුවියේ කවාකාර හැඩයයි දරුවනේ සැලකිල්ලට ගන්නෙ පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලට ගනිමි නැත්නම් පෘථුවියේ ගෝලාකාර බව වෘත්තාකාර බව කවාකාර හැඩය යොදාගෙනයි බොහෝමයක් බිම්බැනුම් කටයුතු කරන්නේ. නමුත් දුවේ පුතේ තලමිතික මැනුමේදී අපි පෘථුවිය තිරස්තලයක්සේ සලකා ඒ තුල ඉඳගෙන යම් සීමිත ප්‍රදේශයක් තුල මැනුම් කටයුතු සිදු කරනවා. තලමිතික මිනුමකදී. ඉතින් දුවේ පුතේ මේ මිනුම් ක්‍රමවලදී අපි සිතියම් සැලසුම් කරන්න ඕනේ දරුවනේ සිතියම් අඳින්න ඕනේ. බිම් සැලැස්ම වල සකස් කරන්න ඕනේ පුතේ. ඉතින් මේ සිතියමක් මත මේ සැබෑ පොළොව මත පිහිටීම සලකුණු කිරීම සඳහා දරුවනේ අපි ඒ සඳහා සුදුසු පරිමාණයක් යොදා ගන්නවා. ඉතින් මේ පරිමාණයක් දක්වන්න පුළුවන් අවස්ථා තමයි දරුවනේ අපිට සමීකරණයක් විදිහට අනුපාතයක් විදිහට වගන්තියක් විදිහට දරුවනේ අපිට මේ පරිමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේ නිරූපණය කරන තව අවස්ථාවක් තමයි දරුවනේ ඇත්තටම පෙන්නලා තියෙන්නේ සිතියමක් මත ළමයිනේ 10000කින් සිතියමක් මත සෙන්ටිමීටර 10000ක් සිතියමක් මත 10000ක් අපිට මේ සැබෑ පොළොව මත සමාන දරුනේ සැබෑ පොළොව මත සෙන්ටිමීටර 10000ක දුරක් සැබෑ පොළොව මත සෙන්ටිමීටර 10000ක දුරක් අපි සිතියමක් මත පුතේ 1 සෙන්ටිමීටරයකින් පෙන්වන්න පුළුවන් සැබෑ පොළොව මත 10000යි කියන එක සැබෑ පොළොව මත 10000යි කියන එක එකකින් සිතියමක් මත පෙන්눔 කරන්න පුළුවන් දරුවනේ ඒකයි එකට 10000 පරිමාණයේ සිතියමක් මත නගර දෙකක දුර මනින ලදුව මේ නගර දෙකක දුර මැනලා නගර දෙකක දුර මනින ලදුව එම දුර ප්‍රමාණයේ සිතියම මත මේ බලන්නකො පුතේ ඒ දුර ප්‍රමාණයේ සිතියම මත මේ බලන්න
සිතියම මත දරුවනේ ඒ දුර ප්‍රමාණය සෙන්ටිමීටර 4.5 right ඒ කියන්නේ 10000ක් සැබෑ පොළොව මත සෙන්ටිමීටර 10000ක් කියන්නේ සිතියම මත 1 සෙන්ටිමීටරයකින් පෙන්නන්නේ. එතකොට පුතේ සිතියම මත 4.5 සෙන්ටිමීටර කියන්නේ එතකොට අපි 4.5 බිඳුවේව 10000ක් තමයි සැබෑ පොළොව මත. බලන්න දරුවනේ එතකොට 4.5 බිඳුවේවා 10000ක් තමයි සැබෑ පොළොව මත අගය වෙන්නේ. එතකොට බලන්න 4.5 බිඳුව වාරයක් 10000 කියන්නේ එතකොට බලන්න සැබෑ පොළොව මත සෙන්ටිමීටර කීයද දරුවනේ 45000යි. සැබෑ පොළොව මත සෙන්ටිමීටර 45000ක මිනුමක් අගයක් සත්‍ය වශයෙන්ම පුතේ සැබෑ පොළොව මත මෙන්න මේ නගර දෙක අතර පුතේ සැබෑ පොළොව මත සෙන්ටිමීටර 45000ක් දරුවනේ සැබෑ පොළොව මත සෙන්ටිමීටර 45000ක් අපි සිතියම මත පෙන්වන්නේ කීයක් කියලාද සෙන්ටිමීටර 4.5 බිඳුවක් කියලා. අපි සිතියම මත පෙන්වන්නේ දුවේ පුතේ සෙන්ටිමීටර 4.5 බිඳුවක් කියලා. එතකොට අපිට පිළිතුර දීලා තියෙන්නේ කිලෝමීටර වලින් පිළිතුර දීලා තියෙන්නේ. එහෙනම් මේක කිලෝමීටර කරගන්න අපි ඉස්සෙල්ලා මේක මීටර කරගමු පුතේ. අපි මේක මීටරයට සෙන්ටිමීටර බලන්න කීයද කියලා 100යි නේද? අපි ඉස්සෙල්ලා මේක මීටර කරගමු දරුවනේ. අපි මේක මීටර කරගන්න ඉස්සෙල්ලා 100ෙන් බෙදමු. බලන්න මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණාට පස්සේ අපි උඩින් අගේ ලියමු. නැත්නම් අපි පොඩ්ඩක් උඩට යමු මේ කරයියා. එතකොට අපිට මෙතන අගේ ලැබෙනවා දරුවනේ. බලන්න ඉස්සෙල්ලා මෙයා මීටර කරගන්න ඕනේ අපි. මේ සෙන්ටිමීටර 45000 මීටර කරන්න 100ෙන් බෙදුවාට පස්සේ පුතේ අපිට 100ෙන් බෙදුවාට පස්සේ කීයක් දෙන්නේ 450යි මීටර කියලා එනවා. 450යි මීටර කියලා එනවා පුතේ. 450යි මීටර අපිට උත්තරය ඕනේ කිලෝමීටර වලින් අපි ඒක බෙදනවා 1000යි. අපි ඒක 1000න් බෙදනවා නේද පුතේ? කිලෝමීටරයකට මීටර ප්‍රමාණය මීටර 1000ක් තියෙනවනේ. ඒක නිසා අපි මීටර කිලෝමීටර කරන්න මොකද කරන්නේ? අපි 1000න් බෙදනවා පුතේ. මෙතන බිඳුවට බිඳුවක් ලැබුණා පුතේ. 100 බෙදීම 45යි කියන්නේ පුතේ right. එතකොට දශම ස්ථාන දෙකක් මෙහාට එන්න ඕනේ පුතේ. එතකොට අපිට උත්තරේ එනවා 0.45 කිලෝමීටර කියලා. හැමෝටම මං හිතන්නේ උත්තරේ පැහැදිලි. 0.450 බෙදීම 1000යි කියන්නේ පුතේ 0.45 කිලෝමීටර. 0.45 පුතේ. එතකොට අපිට පිළිතුර එනවා බලන්න. අපිට පිළිතුර එනවා පුතේ මෙම භූමිය මත නගර දෙක අතර සත්‍ය දුර වෙන්නේ පුතේ කිලෝමීටර 0.5යි. කිලෝමීටර 0.45යි පිළිතුර දෙක. පිළිතුර දෙක. පිළිතුර අංක දෙක 0.45යි පුතේ 0.45යි. එතකොට 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර එන්නේ පුතේ පිළිතුරු අංක 2. 7ට පිළිතුරු අංක 2යි එන්නේ. නිවැරදි පිළිතුරු අංක 2. අපි හරියට ගණනය කරා. මං හිතන්නේ දුවල පුතාලට ඉතාමත් පැහැදිලිව මේ ගණනය කිරීම සිදු කරලා දුන්න පුතේ. විස්තරාත්මකව මේක පැහැදිලිවම කියලා දුන්න. එතකොට අපි හරිනේ. එහෙනම් ශිෂ්‍යයෙකු විසින් එකට 10000යි කියන්නේ පුතේ සැබෑ පොළොව මත සෙන්ටිමීටර 10000ක් අපි සිතියම මත 1 සෙන්ටිමීටරයකින් තමයි පුතේ පෙන්눔 කරන්නේ අපි. 1 සෙන්ටිමීටරයකින් අපි සිතියම මත පෙන්눔 කරන්නේ පුතේ. එතකොට අපිට ගාන කියනවා අපිට සිතියමක් මත නගර දෙකක මනින ලද දුර මනින ලදුව එම දුර ප්‍රමාණය සිතියම මත 4.5 සෙන්ටිමීටර කියන ප්‍රශ්නාංක 8ට එනවා පුතේ. අපි බලන්න. ජෛව පද්ධති සඳහා පසේ කලිල වැදගත් වනුයේ. කලිල කියපුවම දරුවනේ අපි දන්නවා කලිල අංශු. ඉතා කුඩා ඝන අංශු. අපි පිය ව්‍යාසටත් නොපෙනෙන ඉතා කුඩා ඝන අංශු තියෙනවා පුතේ. කලිල අංශු තියෙනවා. කාබනික කලිල අකාබනික කලිල කියලා ඔබට මතක ඇති මැටි කලිල. අකාබනික කලිල මතක ඇති ඔබට කලිල අංශු. මේ කලිල අංශු වල ආරෝපණය ඍණයි පුතේ. කලිල අංශු වල ආරෝපණය ඔබට මතක ඇති ඍණයි. මැටි කලිල නේද පුතේ? කලිල අංශු වල ආරෝපණය මතකද බලන්න පුතේ ඔබට කලිල අංශු වටා තියෙන ආරෝපණය ඍණයි.
මේ කලිල අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි කලිල ඍණ ලෙස ආරෝපිතයි දරුවනි. මේ කලිල අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි කලිල වංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි අපි දන්නවා මැටි අංශ ඍණ ලෙස ආරෝපිතයි. ස්පටික රූපී දැලිසාකාර ව්‍යුහයක් තියෙනවා කියලා කිව්වේ අපි. මැටි පසේ රසායනික ලක්ෂණ කෙරෙහි වැදගත් වෙනවා කියලා කිව්වා අපි මැටි ගැන කතා කරද්දී පුතේ. මේ මැටි අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි. මැටි අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි. මේ ඍණ ලෙස ආරෝපිත මැටි අංශ වටා ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා තියෙනවා. මතක ඇති ඔයගොල්ලන්ට අපි කිව්වා. මේ මැටි අංශ වල මේ වගේ මැටි අංශ වටා තියෙන ආරෝපණයේ ඍණනේ. මේ ඍණ ලෙස ආරෝපිත මැටි අංශ වටා ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා තියෙනවා කිව්වා දරුවනේ. පොටෑසියම් ධනායන, මැග්නීසියම් 2 ධනායන, සෝඩියම් ධනායන, කැල්සියම් 2 ධනායන, ඇමෝනියම් ප්ලස් NH4 ධන නේ, සෝඩියම් ධන, පොටෑසියම් ධන, මැග්නීසියම් 2 ධනායන, පොටෑසියම් ධනායන, NH4 ධන. ඉතින් පුතේ මේ කලිල අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි. ඒගොල්ලෝ ඍණ ලෙස ආරෝපිතයි. කලිල අංශ වල ආරෝපණයේ ඍණ ආරෝපිතයි. මේ ඍණ ලෙස ආරෝපිත කලිල අංශ වටා පුතේ ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා ඉන්නවා. මතකද අපි එකට කැටායන හුවමාරු ධාරිතාවේ ඉහළයි කිව්වා මැටි පසේ. මැටි පසේ කැටායන හුවමාරු ධාරිතාවේ ඉහළයි කිව්වා. හියුමස් වල කැටායන හුවමාරු ධාරිතාවේ ඉහළයි කිව්වා. කාබනික කලිල අකාබනික කලිල ගැන කතා කරා මතකද ඔබට? රයිට්. එතකොට එහෙනම් අපි යමු ප්‍රශ්නෙට පුතේ. අපි යමු දරුවනේ ප්‍රශ්නෙට. ජෛව පද්ධති සඳහා පසේ කලිල වැදගත් වනුයේ වායු හුවමාරුව සඳහා මාර්ග සැපීම සහ ශාකයේ ශ්වසනයට ආධාර වන නිසා. අපි එහෙම එකක් නම් අහලා නැහැ නේද දරුවනේ. ඊළඟට බලමු. පාංශු සංගතිය වැඩි කිරීම සහ පාංශු හායනයේ අවම කිරීමට. ඉදිරියට යන් අපි. ජල පරිවහනයට ඉඩ සැලසීම සහ දුර්වල ජල වහන තත්ත්වයන් වළක්වන නිසා. රයිට්. භාෂ්මික අයන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් ශාකවලට පෝෂණය ලබා දෙන නිසා. ටක්කෙටම උත්තරයක් වගේ නිකන් හිතෙනවා තියෙනවා වගේනේ. නමුත් එපා පුතේ පොඩ්ඩක් එයාට ඉන්න කියලා අපි පොඩ්ඩක් අනිත් උත්තර ටිකත් කියවලා බලමු. තව උත්තරයක් තියෙනවනේ. ඒවායේ ධනාරෝපණය මගින් අන්න එතන නම් පට්ටපල් බොරුවක් කියලා තේරෙනවා. කලිල අංශ වටා තියෙන ආරෝපණයේ ඍණයි. ඒගොල්ලෝ ඍණ ලෙස ආරෝපිතයි. කලල වටා තියෙන ආරෝපණයේ ඍණයි පුතේ. එහෙනම් මෙතන පටන් ගත්ත තැනම කාගත්තා. ඒවායේ ධන ආරෝපණය මගින් ආම්ලික සංයෝග ආකර්ෂණය කර ගැනීම හා පසෙහි pH ස්වාරක්ෂණය කරන නිසා. මේ pH ස්වාරක්ෂණය ගැන කතා කරනකොට නම් අපිට සමහර අවස්ථාවලදී කියන්න පුළුවන් මේ හියුමස් ගැන කතා කරනකොට ස්වාරක්ෂක විදියට ක්‍රියා කරන කතාව. නමුත් මෙතන ඒවායේ ධන ආරෝපණය කියපු හින්දා තමයි ඒ උත්තරය රිජෙක්ට් වෙන්නේ. ඒවායේ ධන මෙන්න මෙතන කතාවක් කියනවා පුතේ. මෙන්න මෙතන ෂෝක් කතාවක් කියනවා. භාෂ්මිකායන අධිශෝෂණය කරගෙන මේ මැග්නීසියම්, පොටෑසියම්, ඇමෝනියම්, කැල්සියම් 2 ධනායන, මැග්නීසියම් 2 ධනායන මේගොල්ලෝ තමයි භාෂ්මිකායන. එහෙනම් පුතේ භාෂ්මිකායන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් අවශ්‍ය විටක මේගොල්ලෝ ඒ අයන හුවමාරු කරගන්නවා පුතේ. බලන්නකෝ ඒකනේ කැටායන හුවමාරු ධාරිතාවය කියන්නේ. කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එක කියලා කියන්නේ දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ භාෂ්මික අයන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් ශාකවලට පෝෂණය ලබා දෙන නිසාය. එහෙනම් පුතේ
අපිට ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදියට ජෛව පද්ධති සඳහා පසේ කලිලවල වැදගත් වනුයේ පුතේ උත්තරේ 4 රයිට් පුතේ සටහන් කරගන්න භාෂ්මිකායන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් රයිට් ශාකවලට පෝෂණය ලබා දීම සිදු කරන නිසයි පුතේ 8 වෙනි ප්‍රශ්නෙට පුතේ පිළිතුර 4 සටහන් කරගන්න පුතේ 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 8ට පිළිතුර 4 පුතේ සටහන් කරගන්න රයිට් අපි යනවා ප්‍රශ්න අංක 9ට රයිට් බලන්න දරුවනේ පහත ප්‍රකාශ අතුරින් සමෝච්ච රේඛා පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනි දඹයකදී සමෝච්ච රේඛා එකිනෙක ඉතා සමීපව පිහිටිය හැක අපි බලමු මොකද්ද දඹයක් කියන්නේ කියලා දරුවනේ මොකද්ද මේ දඹයක් කියන්නේ රයිට් අපි බලමු දරුවනේ රයිට් මෙන්න මෙහෙම දරුවනේ කන්දක් ලොකු ප්‍රපාතයක ආකාරයකට පිහිටනකොට දරුවනේ අපි කියනවා දඹයක් කියලා කන්දක් මේ බලන්න කන්දක් මෙන්න මේ ආකාරයට ඇවිල්ලා විශාල ප්‍රපාතයක් මේ බලන්නකෝ විශාල ප්‍රපාතයක් ආකාරයට පිහිටනකොට දරුවනේ අපි කියනවා මෙන්න මේක දඹයක් කියලා කියනවා දරුවනේ කන්දක් බලන්න දරුවනේ කන්දක් මේ තියෙන්නේ කන්දක් මේ ආකාරයට ඇවිල්ලා දරුවනේ මෙන්න මේ ආකාරයට විශාල ප්‍රපාතයක් පෙන්눔 කරන අවස්ථාවක් පුතේ කන්දක එයා එවැනි අවස්ථාවක් තමයි අපි දඹයක් කියලා සඳහන් කරන්නේ හරි එතකොට බලමු අපි එතකොට බලන්න දඹයකදී සමෝච්ච රේඛා එකිනෙක සමීපව පිහිටන්න පුළුවන් ඇත්ත කතාව පුතේ හරි කතාව මෙන්න මේ විශාල ප්‍රපාතයක් මේ වන්න කන්දක් මේ ආකාරයට මෙන්න මෙහෙම විශාල ප්‍රපාතයක් පෙන්눔 කරන අවස්ථාවක් මෙන්න මේ අවස්ථාවේදී සමෝච්ච රේඛා ආසන්නව ළඟින් තියෙන්න පුළුවන් දරුවෝ සමෝච්ච රේඛා ආසන්නව ළඟින් තියන්න පුළුවන් ඊළඟට ඉතා කලාතුරකින් සමෝච්ච රේඛා එකිනෙක කැපී පිහිටිය හැක අපි මූලධර්ම වලදීම දරුවනේ කියනවා සමෝච්ච රේඛා එකිනෙක කැපී පිහිටන්නේ දරුවනේ එක මත එක කැපී පිහිටන්නේ ඒවා අපි කියනවා මූලධර්මයේදීම කියනවා දරුවනේ සමෝච්ච රේඛා දැන් අපි කිව්වොත් 100 කියන සමෝච්ච රේඛාවක් ගත්තොත් දරුවනේ අපි ප්‍රමාණය අපි ගත්තොත් දරුවනේ මේ ආකාරයට සමෝච්ච රේඛාවක් මෙන්න මේ සමෝච්ච රේඛාව ගත්තාම දරුවනේ මේ සමෝච්ච රේඛාව ගත්තාම ඇත්තටම මේක තවත් සමෝච්ච රේඛාවකින් මේක දරුවනේ අපි කියන්නේ එකිනෙක පිහිටීමක් සිදු වෙන්නේ නැහැ දරුවනේ මේ ගත්තොත් තවත් සමෝච්ච රේඛාවකින් මෙහෙම මේක මේ එකිනෙක පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ දරුවනේ මේවා සමෝච්ච රේඛා මේවා ඡේදනීය වෙන්නේ මේවා එකිනෙක මත පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ දරුවනේ සමෝච්ච රේඛා රයිට් ඒක මූල ධර්මයේදීම අපි කතා කරනවා right එතකොට සමෝච්ච රේඛා ඉතා කලාතුරකින් සමෝච්ච රේඛා එකිනෙක කැපී පිහිටයි කියන කිසිම වෙලාවක පුතේ අපි මූල ධර්මයේ විදිහම කියනවා සමෝච්ච රේඛා එකක් මේ 100 කියන සමෝච්ච රේඛාවෙන් තවත් සමෝච්ච රේඛාවක් කැපීම සිද්ධ වෙන්නේ නැහැ අපි මේක අනිත් පැත්තටත් අඳින්න පුළුවන් එහෙම කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ දරුවනේ හරි එතකොට මේ පිළිතුර ගන්නත් බෑ සමාන දුරින් පිහිටි සමෝච්ච රේඛා මගින් අසමාකාර බෑවුමක් බලන්න අපි තුන්වෙනි පිළිතුර කියනවා සමාන දුරින් පිහිටි සමෝච්ච රේඛා අසමාකාර බෑවුමක් පෙන්눔 කරයි. අපි බලමු පොඩ්ඩක් ඒකත්. අසමාකාර බෑවුමක් ගත්තාම දරුවනේ දැන් අසමාකාර බෑවුමක් ගත්තාම දැන් මේකේ අපි කියන්නේ මේ සමෝච්ච රේඛා බලන්නකො මේ සමාන දුරින් පිහිටන්නේ නැහැ නේ සමෝච්ච රේඛා මේ බලන්න මේ දැන් මේ බලන්නකො සමෝච්ච රේඛා ගත්තාම රයිට් සමෝච්ච රේඛා ගත්තාම අසමාකාර බෑවුමක් ගත්තාම බලන්න මේ සමෝච්ච රේඛා පිහිටන විදිය ඔය රයිට් එතකොට එහෙනම් මොකක්ද එකකින් කියන්නේ දරුවනේ සමාන දුරින් පිහිටි සමෝච්ච රේඛා මගින් අසමාකාර බෑවුමක් පෙන්වයි. ඉතින් ඒකේ වෙනස් සමාන දුර වලින් පිහිටන්නේ නැහැ දරුවනේ. ඒක තවත් එතකොට අපිට රිජෙක්ට් කරන්න පුළුවන්. තනිතලාවකදී සමෝච්ච රේඛා එකිනෙක සමීපව පිහිටයි. දැන් තනිතලාවක් ගත්තාම දරුවනේ අපි කියනවා ගොඩාක් තැන්වල මේ සමාන උසක් කී තැන්වල තනිතලාවකදී සමෝච්ච රේඛා
අර එකම උසකින් පිහිටනවා වගේ අපිට කිය ඒ වගේ එකම උසකින් පිහිටීමක් අපි සඳහන් කරන්නේ. එතකොට තනි තලාවකදී සමෝච්ච රේඛා ඒ වගේ අවස්ථාවක ඉතා සමීපව පිහිටන්නේ සමෝච්ච රේඛා ඈතින් පිහිටන්නේ පුතේ. තනි තලාවකදී සමෝච්ච රේඛා සමීපව පිහිටන්නේ තනි තලාවකදී අපි දන්නවා සමෝච්ච රේඛා ඈතින් පිහිටන්නේ. පැහැදිලි. රයිට්. පස්වෙනි ප්‍රශ්නේ කඳු මුදුනකදී සමෝච්ච රේඛා දුරස්ව පිහිටයි කියනවා පුතේ. ඒකත් ගන්න බෑ. අපි දන්නවා කඳු මුදුනකදී සමෝච්ච රේඛා දුරස්ව පිහිටන්නේ සමෝච්ච රේඛා ආසන්නවයි කඳු මුදුනකදී සමෝච්ච රේඛා ආසන්නවයි පිහිටන්නේ පුතේ. එහෙනම් අපිට පස්වෙනි උත්තරේ ක්‍රිජෙක් වෙනවා දරුවනේ. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ පුතේ දඹයකදී සමෝච්ච රේඛා එකිනෙක ඉතා සමීපව පිහිටුවේ හැක. නිවැරදි උත්තර විදිහට දරුවනේ අපිට ගන්න පුළුවන්. පළවෙනි උත්තරේ නිවැරදි උත්තරේ දරුවනේ අපිට කෙලින්ම කියන්න පුළුවන්. පළවෙනි උත්තරේ හැටියට අනිත් ඒවා ඔක්කොම රිජෙක්ට් වෙනවා. අපිට මේ ප්‍රශ්නේදී දඹයකදී සමෝච්ච රේඛා එකිනෙක ඉතා සමීපව පිහිටුවේ හැක. නිවැරදි පිළිතුර විදිහට පුතේ අපිට ඒක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉදිරියට යන්න දරුවනේ. ප්‍රශ්න අංක 10. ස්ථානීය ප්‍රභව දූෂණය. right? Point source pollution. ස්ථානීය ප්‍රභව දූෂණය පුතේ. ඒ කියන්නේ දූෂණීය වන ප්‍රභවය ජල ස්ථානීය පැහැදිලිව පුතේ මේක සිද්ධ වෙන ස්ථාන පැහැදිලිව අපිට අද පැහැදිලි ස්ථානයකින් මේ දූෂණය සිදු වෙනවා නම් පුතේ අපි ඒක කියනවා මේ ස්ථානීය ස්ථානීය සහ ස්ථානීය නොවන ආකාරයට පුතේ අපිට විශේෂයෙන්ම මේ ප්‍රභව ජල දූෂණ ප්‍රභව හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් මේක බලමු අපෙන් අහන්නේ ස්ථානීය ප්‍රභව දූෂණය හටගත් ස්ථානයේදීම පාලනය කිරීම අපහසුයි කියලා තියෙනවා පුතේ. ඒවා අපිට විශේෂයෙන්ම මේ කර්මාන්ත ශාලා වලින් නිෂ්පාදන ආයතන මගින් බැහැර කරන ජලයේ දරුවනේ අපිට අපත ජල කළමනාකරන ක්‍රියාවලියක් මගින් waste water management system එකක් මගින් පුතේ ඒවා පිරිපහදු කරන්න යම් ක්‍රියාවලියකට ලක් කරන්න හැකියාව තියෙනවා. පිරියම් ඒකක මගින් පිරියම් කිරීමට අපහසුයි නෙවෙයි අනිවාර්යෙන් පුතේ මේ ස්ථානීය ප්‍රබෝලින් අපිට නිකුත් වෙන කර්මාන්ත ශාලා වලින් බැහැර කරන මිශ්‍ර ජලයේ අපද්‍රව්‍ය සහිත ජලයේ දරුවනේ අපිට පිරියම් කිරීමකට ලක් කරලා ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. ඒ තමයි waste water management එකේදී කරන්නේ. අපත ජල කළමනාකරණයේදී ඒකයි දුවේ පුතේ කරන්නේ. ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයේ මත රඳාපවතී කියලා තියෙනවා පුතේ. ඒක අපිට ගන්නවත් බෑ. සුපෝෂණයට දායක වන එකම දූෂක ප්‍රභවය කියලා පුතේ ඒක හඳුන්වන්න බෑ අපිට. සෑම විටම යම් කිසි නිෂ්පාදන හෝ සැකසීමේ ක්‍රියාවලියකට සම්බන්ධයි කියන තමයි පුතේ නිවැරදිම ක්‍රියාවලිය ස්ථානීය ප්‍රභව දූෂණය පුතේ. හැම වෙලාවකම යම් කිසි නිෂ්පාදන හෝ සැකසීමේ ක්‍රියාවලියකට සම්බන්ධයි පුතේ. සෑම විටම යම් කිසි නිෂ්පාදන හෝ සැකසීමේ ක්‍රියාවලියකට යා සම්බන්ධයි. එනම් ප්‍රශ්න අංක 10ට පිළිතුර පුතේ 5 10ට පිළිතුර 5. හොඳයි පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක ඊළඟ කොටසෙන් ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.